ආයි පන්තිය සාමාන්‍ය විදිහට කරගෙන යමු. හරි පුතේ. අපි කතා කරේ මේ ආදානුපාංග ගැන. ඒ කියන්නේ පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරන උපාංග වලට අපි කියනවා ආදානුපාංග කියලා. පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරන උපාංග වලට අපි කියන්නේ ආදානුපාංග. එතකොට මේ ආදානුපාංග ගැන කතා කරද්දී ආදානුපාංග ගැන පුතේ අපි කතා කරද්දී මේ අපි ප්‍රධාන ආදානුපාංගය විදිහට සලකන්නේ යතුරු පුවරුව. සාමාන්‍ය යතුරු පුවරුවක පුතේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය යතුරු පුවරුවක් කියලා කතා කරන්නේ අපේ පරිගණකවල වැඩිපුරම තියෙන Windows keyboard කියලා එකක්. උතනේ Windows keyboard එකක යතුරු කීයක් තියෙනවා කියලා මං කිව්වද? සාමාන්‍ය යතුරු පුවරුවක පුතේ යතුරු කීයක් විතර තියෙනවද? කීයක් විතර? සාමාන්‍ය යතුරු පුවරුවක පුතේ යතුරු තියෙනවා 101ක් එහෙම නැත්නම් 102ක් වගේ ප්‍රමාණයක්. 101ක් එහෙම නැත්නම් 102ක් වගේ ප්‍රමාණයක්. ඒක සමහර යතුරු පුවරුවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. 104 108 වගේ ප්‍රමාණයන් දක්වා වැඩි වෙන්න පුළුවන්. 104 108 වගේ ප්‍රමාණයන් දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ පේන පුතේ අපේ සාමාන්‍ය යතුරු පුවරුවක්. එහෙම නැත්නම් මේ තියෙන්නේ අපේ පරිගණකයක දකින්න ලැබෙන සාමාන්‍ය යතුරු පුවරුවක්. උතර මේ වගේ යතුරු පුවරුවක යතුරු 101 ඉඳන් 108 විතර වෙනකම් ප්‍රමාණයක් තියෙනවා. මීට අමතරව යතුරු 125 130 වගේ තියෙන යතුරු පුවරුත් තියෙනවා. ඒවා පුතේ අපි සාමාන්‍ය ජීවිතේ දකින්න ලැබෙන ඒවා නෙවෙයි. දැන් ඔයාලට පේනවා ඇති යතුරු පුවරුවක්. මේ යතුරු පුවරුවේ කීස් 125ක් තියෙනවා. උතර අපිට සාමාන්‍ය ජීවිතයේ දකින්න නැති කීස් කීපයක් මේකේ තියෙනවා. හරිද? උතර මේ අපි කියන hot keys කියලා කෙටි යතුරු. උතර අපිට ඒවයින් පුළුවන් හරි පහසුවෙන් ඒ කියන්නේ hot keys භාවිතා කරලා ඉතා ඉක්මනින් අපිට අවශ්‍ය තැනට ගමන් කරන්න. ඒ වගේම තමයි හරිද? ඒ වගේම තමයි පුතේ මේ යතුරු පුවරුවේ යතුරු තියෙන පිළිවෙල. කියන්නේ අපේ ඉංග්‍රීසි අකුරු තියෙන පිළිවෙල. මයික් එක ඔන් කරන්න බැරි කරා පුතේ මම ඉස්සෙල්ලා පොඩි වෙලාවකට මම පොඩ්ඩක් එක හදන්නම් ආයි. හරි. මොන මම මයික් එක ඔන් කරන්න පුළුවන් විදිහට හැදුවා. හරි. දැන් මේ සාමාන්‍ය යතුරු පුවරුවක දැන් කියන්නේ Windows keyboard එකක අපි කියන යතුරු තියෙන පිළිවෙල. මොකද එකපාරක් O level paper එකේ අහලා තියෙනවා ව්‍යාකරණ ප්‍රශ්නයක QWERTY කියලා වචනයක් දීලා. එතන මේ QWERTY පිළිවෙලට තමයි පුතේ සාමාන්‍ය මේ Windows සාමාන්‍ය යතුරු පුවරුවක යතුරු තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති QWERTY කියන පිළිවෙලට මේකේ යතුරු පේන්න තියෙනවා. හරි මයික පෙන්වන්නම් අන්න කොටු කරලා. මෙන්න මෙතන තියෙනවා QWERTY කියන පිළිවෙල. හරි ඔන්න ඔය වචනේ දීලා තිනවා එකපාරක් පේපර් එකේ මේ යතුරු පුවරුව හා සම්බන්ධයෙන් යා කරන්න. අතන ඔයි අපි පෙන්නුවේ ඉංග්‍රීසි අකුරු තියෙන පිළිවෙල. ඊට අමතරව පුතේ මේකේ උඩම තියෙනවා ෆන්ක්ෂන් කීස් කියලා. කාර්ය යතුරු F1 වලින් ඉඳන් F12 වෙනකම් කාර්ය යතුරු. ඒ වගේම පුතේ මෙන්න මේ පැත්තෙන් පේන්න තියෙනවා numeric keypad කියලා එකක්. මේ තියෙන්නේ numeric keypad. අපි යාට කියන්නේ මේ ඒ කියන්නේ ඉලක්කම් සහිත යතුරු පුවරු කොටසක් ඔය numeric keypad කියන්නේ. ඉලක්කම් භාවිතා කරන්න ඕන නම් එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම ඕන එකක් අපිට මේක භාවිතා කරන්න පුළුවන්. හරි numeric keypad එක මතක තියාගන්න ඕනි. එතකොට මේ ඊට අමතරව මේ arrow keys මෙන්න මේ control alt ඒවට සුවිශේෂී යතුරු අපිට විවිධ කාර්යයන් ඉටු කරගන්න පුළුවන්. මෙතනක් තියෙනවා control alt. අපිට Windows keyboard කියලා කියන්නේ මෙයාගේ තියෙන Windows ලාංඡනය මෙන්න මෙතන. මෙම තැඹිලි පාටින් ඇන්දේ Windows ලාංඡනය. Windows ලාංඡනය. ඒතර ඔය වගේ යතුරු පුවරුව හා සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනි. ඊට අමතරව තියෙනවා tab key කියලා එකක්, caps lock එහෙම keys කීපයක්. tab එකෙන් කරන්නේ පුතේ අපිට අඟල් භාගයක දුරක් එකවර ගමන් කරන්න පුළුවන්. tab එක press කරාම ඒ කියන්නේ දකුණු පැත්තට හෝ වම් පැත්තට අඟල් භාගයක දුරක් එකවර ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් tab එක press කරාම පුතේ අඟල් භාගයක දුරක් දකුණු පැත්තට තමයි ගමන් කරන්නේ. shift එකයි tab එකයි press කරොත්
මේ shift කියලා key එකක් තියෙනවනේ. shift key එකයි tab එකයි press කරොත් පුළුවන් ඒක වම් පැත්තට ගමන් කරවන්න. අතන ඒ වගේ යතුරු පුවරුව හා සම්බන්ධයෙන් පොඩි පොඩි දේවල් කීපයක් මතක තියාගන්න ඕනේ. අතන අපි මේ කතා කරේ පුතේ Windows keyboard එකක්. Windows keyboard එක අපි දන්නවා සාමාන්‍යයෙන් යතුරු තියෙන යතුරු 101 102 එහෙම නැත්නම් 104 108 වගේ ප්‍රමාණයක් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. අපි පුතේ අර නෝට් එකේ සටහන් කරගන්න ඕනේ. දැන් මම සත්‍ය ආයතනයේ බ්‍රයිට් වේ ආයතනයේ මේ ටියුට් එක තියලා තියෙන්නේ. අතන කවුරු හරි ටියුට් එක තවම ගන්න බැරි වුණා නම් සිග්මා ආයතනයේදීත් ගන්න පුළුවන්. දැන් මේ සතියේත් ගන්න බැරි වුණා. මම ගිය සතියේ ඒකේ හිටියා මට මැසේජ් එකක් නම් දාන්න බැරි වුණා. මේ සතියේ සිකුරාදා ටියුට් එක ගන්න පුළුවන් සිග්මා එකට ආවත්. සත් එකට සහ බ්‍රයිට් එකට නම් ඕන වෙලාවක් ගියොත් ටියුට් එක ගන්න පුළුවන්. අතන මේ තමයි අපේ ටියුට් එක මේ අපි මේකේ කලින් කොටස් කීපයක් කතා කරා. දැන් මම ගෝ ටියුට් එක නැති ළමයෙක් ඉන්නවනම් මම මේක ගෲප් එකකටත් දාලා තියෙන්නේ. ඕනම් print out එකක් ගන්න පුළුවන් ටියුට් එකේ. එහෙම නැත්නම් ටියුට් එක නැත්නම් දැනට පොතේ ලියා ගන්න. පොතේ කියන්නේ කොලේක ලියා ගන්න. ටියුට් එක හම්බුන වෙලාවට ලියා ගන්න පුළුවන්. හරි. අපි ලියමු පුතේ ආදානුපක්‍රම ගැන. ආදානුපක්‍රම ඒකේ අර්ථය දෙන්නේ යතුරු පුවරුව කියලා. අපි ගිය සතියේ යතුරු පුවරුව ගැන කතා කරේ නෑනේ. පුතේ අපි ගිය සතියේ මම ටියුට් එක පෙන්නන්න ටියුට් එක මම මෙහෙම කළා නෑ. මෙන්න ටියුට් එකේ පුතේ ආදානුපක්‍රම කියලා යතුරු පුවරුව කියලා තියෙනවා. අපි ගිය සතියේ සර් ඉරිදා ක්ලාස් එකේ කතා කරන්නේ. ඔව් හරි හරි. ඉරිදා ක්ලාස් එකේ කතා කරන්නේ නැති. මං ඉරිදා සත්‍ය ආයතනයේ ක්ලාස් එකේ. ඒගොල්ලෝ ලියා ගන්න ඕනේ නෑ. එහෙම නැතුව ලියා ගන්න පුතේ අපි යතුරු පුවරුව ගැන. ඔතන යටින් පරිගණකයේ ලියන්න. පරිගණකයේ ප්‍රධාන ආදානුපාංගය පරිගණකයේ ප්‍රධාන ආදානුපාංගය යතුරු පුවරුව වේ. පරිගණකයේ ප්‍රධාන ආදානුපාංගය යතුරු පුවරුව වේ. යතුරු පුවරුව වේ. පරිගණකයේ ප්‍රධාන ආදානුපාංගය යතුරු පුවරුව වේ. එතනටම ලියමු. Windows යතුරු පුවරුවක Windows යතුරු පුවරුවක යතුරු Windows කියලා ඉංග්‍රීසියෙන් ලිව්වත් කමක් නැහැ මෙහෙම හොඳේ. Windows යතුරු පුවරුවක යතුරු 101 මෙහෙම ලියන්න. හොඳ 101 ඇලයිරක් 102 ඇලයිරක් 102 104 108 යන ප්‍රමාණයන් 104 108 යන ප්‍රමාණයන් දැකගත හැකි වේ. යන ප්‍රමාණයන් දැකගත හැකි වේ. හරි. Apple යතුරු පුවරුවක ඉතින් Apple keyboard කියලා ඒවත් තියෙනවා පුතේ. Apple computers වල තියෙනවා Apple keyboard. එතන ලියමු. Apple යතුරු පුවරුවක Apple යතුරු පුවරුවක යතුරු Apple යතුරු පුවරුවක යතුරු පේනවා හරි හරි පුතේ. මම Apple පොඩක් කියන මම එක පෙන්නන්නම්. කොහොමද ඒක පොඩක් ආයෙ අල්ලන්නකෝ. හරි.
මේ තියෙන්නේ ඔය Apple keyboard එකක්. අර මේ සල්මන් තමයි පෙන්වන්නේ නේ. ඔව් අනිත් පැත්ත හරවලා පෙන්වන්න පුතේ. කීස් පේන පැත්ත. හරි Apple යතුරු පුවරුවක් පොඩි දැක්කනේ. අනිත් එකකට වඩා. එතකොට ඒක සාමාන්‍ය දින පුතේ කීස් 81ක් වගේ ප්‍රමාණයක්. මේකේ කීයක් තියෙද දන්නේ නැහැ. සාමාන්‍ය Apple keyboard එකක තියෙන්නේ 81ක් වගේ ප්‍රමාණයක්. හරි. ලියමු. Apple යතුරු පුවරුවක යතුරු 81ක් පමණක් Apple යතුරු පුවරුවක යතුරු 81ක් පමණක් දැකගත හැකි වේ. හොඳයි එහෙනම් පෙන්නපු එක. Apple යතුරු පුවරුවක යතුරු 80 ඒක කම්පියුටර් එකේ නෙවෙයි සර් ටැබ් එකට ආපු එක. ටැබ් එකට ආපු එකද? හරි. සාමාන්‍යයෙන් ඔය කම්පියුටර් එකෙත් පුතේ වගේ පොඩි කීස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හරි. කීස් 81ක් 80 පමණ තියෙනවා. ප්‍රමාණයක් 81ක් පමණක් දැකගත හැකි වේ. Excuse me, sir. කියන්න පුතේ. කියන්න පුතේ. Sir, මේ යතුරු පුරව ගැන ගොඩක් දේවල් ලිව්වද සර්? නෑ ඔය අපි පුතේ මේ අර අපිට නෝට් එකක් මේ ටියුට් එකක් මෙන්න මේ ටියුට් එක මෙන්න මේ කොටසේ තමයි ලියන්නේ. පොඩි දෙයක් විතරයි ලිව්වේ. හරි. සර් අයිත් කියන්නකො ලිව්ව ටික. ලිව්වේ ඉතා ඉක්මනින් ලියා ගන්න ඕනි. පරිගණකයේ ප්‍රධාන ආදාන උපාංගය යතුරු පුවරුව වේ. Windows යතුරු පුවරුවක යතුරු 101 102 104 හෝ කමාද දාලිවත් කමන්නේ 108 යන ප්‍රමාණයක් දැකගත හැකිය. Apple යතුරු පුවරුවක යතුරු 81ක් පමණක් Apple යතුරු පුවරුවක යතුරු 81ක් පමණක් දැකගත හැකි වේ. හරි. ඔය ටික තමයි අපි කිව්වේ. ඒතර අර නිකන් අර මතක තියාගන්න අර වචනයක් මම කිව්වා QWERTY. ඔන්න ඔය පිළිවෙලට තමයි පුතේ යතුරු පුවරුවේ අර මේ ඉංග්‍රීසි හොඩිය අකුරු ටික තියෙන්නේ. ඉංග්‍රීසි අකුරු ටික තියෙන ඔය පිළිවෙලට. ඊට පස්සේ පුතේ මූසිකය කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන ආදාන උපක්‍රමයක්. මූසිකය කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන ආදාන උපක්‍රමයක්. උතර පුතේ මේ මූසිකය භාවිතා කරලා අපිට දත්ත උපදෙස් පරිගණකයට ඇතුළත් කරන්න පුළුවන්. මූසික පුතේ වර්ග කියන්නේ දෙක තුනක් තියෙනවා. අපි අද කාලේ භාවිතා කරන්නේ මෙන්න මෙහෙම මූසිකයක් නේ. මේකට මොන මූසිකය කියලාද කියන්නේ? කාටද කියන්න පුළුවන්? මේකට මොකද්ද කියන මේ මවුස් එකට කියන්නේ? ඔප්ටිකල් මවුස්. ඔව්. පස්සේ දුලංජන කියන ඔප්ටිකල් මවුස් කියලා. ප්‍රකාශ මූසික. ප්‍රකාශ තාක්ෂණය ගැන අපි පස්සේ කතා කරනවා. ප්‍රකාශ තාක්ෂණය කියන්නේ මේ ලේසර් කිරණයකින් තමයි එයා මවුස් පොයින්ට් එකේ හැම එහා ගෙනියවන්නේ. කියන්නේ මේ ලේසර් කිරණය පුතේ වැදිලා පරාවර්තනය වෙන විදිය අනුව. හැබැයි මීට කලින් තිබුණේ පුතේ ඔය වගේ මවුස් නෙවෙයි. ඊට කලින් තිබුණ මවුස් එකක් මම එහෙම එකක් පෙන්නන්නම්. ඒකෙදා පෙන්නුවා. ඔව් හරි. මෙන්න මේ වගේ එකක්. ඒ කියන්නේ අපි ඒකට මොකක් කියලාද කිව්වේ? මෙන්න මේක. ට්‍රැක් බෝල් කියලා එකක්. ඊයසදී අපි පෙන්නුවා ට්‍රැක් බෝල්. හරි? ට්‍රැක් බෝල් මවුස් එකක්. ඒතකොට ට්‍රැක් බෝල් එක යටින් හයි කරලා ඊට පස්සේ ආවා ඒක යාන්ත්‍රික මූසික පුතේ. යාන්ත්‍රික එක යන්ත්‍රයක් විදිහට තමයි වැඩ කරන්නේ. යාන්ත්‍රික මූසික. හැබැයි අද කාලේ තියෙන අපි කියන යාන්ත්‍රික නොවන අද කාලේ තියෙන මේ මවුස් එක දැන් මම පෙන්නපු මවුස් එක යාන්ත්‍රික නොවන එකක්. ඒතර මවුස් ඕනම් වර්ග දෙකක් තියෙන යාන්ත්‍රික සහ යාන්ත්‍රික නොවන. අද කාලේ තියෙන ඔප්ටිකල් මවුස් ප්‍රකාශ මූසික සල්මන් ඔය ඉරියන් දින එක නවත්තන්න ඕනි. හරි. ප්‍රකාශ මූසික හරි. හරි මේ උතර මතක තියාගන්න ඕනි මවුස් ආකාර දෙකක් තියෙනවා. යාන්ත්‍රික සහ යාන්ත්‍රික නොවන. අපි එම ආකාර කතා කරන්නේ නැහැ. හැබැයි මවුස් එක ගැන පුතේ ටිකක් සුවිශේෂී උපාංගයක්. ඒ මොකද මට මවුස් එක පාවිච්චි කරලා එක එක දේවල් පෙන්වන්න පුළුවන් නේ. දැන් උදාහරණයක් මම මෙන්න මෙතන ඩොට් එකක් තියෙනවා. දැන් මේ ළමයි ඩොට් එහෙම තියුවනේ. පේනවනේ මේ ඩොට් එකනේ.
මම ඩොට් එකක් තියනවා පේනවනි? පේන්නේ නැද කාටවත්? ඔව්. දැන් පුතේ මට මවුස් එක පාවිච්චි කරලා මොනවා හරි දෙයක් පෙන්눔 කරන්න පුළුවන් නේ. උදාහරණයක් ඔන්න මම පෙන්නනවා දෙයක්. ඔයාලට පේනවද පුතේ මම මේ පෙන්නන බටන් එක? මම මවුස් එකෙන් පෙන්නනවා බටන් එකක්. පේනවද ඒක? ඔව් සර්. මොකක්ද මේ බටන් එකේ නම? close button. ඔව් ක්ලෝස් බටන්. ඔව්. මම බටන් එකක් පෙන්නනවා පුතේ ක්ලෝස් බටන් එක. මම මෙතන දකුණු අත පැත්තේ උඩම දැන් බටන් එකක් පෙන්නන්නෙම. ක්ලෝස් බටන්. උතර ඒක ක්ලික් කරොත් මොකක්ද වෙන්නේ? ක්ලෝස් වෙලා යනවනේ. page එක close. ඔව් ක්ලෝස් වෙනවා. උතර මම මේ තව බටන් එකක් පෙන්නනවා මේ බලන්න මේ බටන් එකේ නම. මිනිමයිස් ඔව් දාම නම පෙන්නන්නේ. Minimize button එක. මිනිමයිස් කියලා. මිනිමයිස්. උතර ඒක ක්ලික් කරොත් මොකක්ද වෙන්නේ? මිනිමයිස් ඔව් මිනිමයිස් වෙනවා. වෙන මෙහෙම තිරේ යටට පුතේ එනවා. මේ යටට එනවා තිරේ. ලොකු අඩු Minimize. කරගන්න ඔව්. පුළුවන්. තිරේ යටට ආවා. හරි. ටාස් Minimize. බායකට ඔව් ටාස්ක් බාර් එකට අන්න හරි. ටාස්ක් බාර් එකට එයා එනවා. එතකොට පුතේ දැන් මම මේ බටන්ස් වලට පෙන්නනවනේ. මම මේ පෙන්නන්නේ මොකක් පාවිච්චි කළාද? දැන් පුතේ මම මේ එක එක බටන්ස් මම ක්ලෝස් බටන් එක, මිනිමයිස් බටන් එක ඔයාට පෙන්නුවා. මම මේවා පෙන්නන්නේ මම ඒවා පෙන්නුවේ මොන උපාංගයක් පාවිච්චි කළාද? පුතේ මම ඒවා පෙන්නුවේ මොන උපාංගයක් පාවිච්චි කළාද? මවුස් එක. මවුස් එක. දැන් මම මෙන්න මේක පාවිච්චි කළා තමයි පෙන්නුවේ. උතර මවුස් එක කියන්නේ පුතේ මොනවා හරි දෙයක් පෙන්눔 කරන්න පාවිච්චි කළ හැකි උපාංගයක් නේ. නේ මවුස් එක කියන්නේ මොනවා හරි දෙයක් පෙන්눔 කිරීමට භාවිතා කළ හැකි උපාංගයක්. ඒක නිසා පුතේ අපි මවුස් එකට ආදානුප දැක්වීමේ උපක්‍රමයක් කියලා. පොයින්ටින් ඩිවයිස් එකක්. මවුස් එක ආදානුපක්‍රමයක් තමයි. ඒ වගේම මවුස් එක අපි කියනවා දැක්වීමේ උපක්‍රමයක්. පොයින්ටින් ඩිවයිස්. ඔය වගේ තව පොයින්ටින් ඩිවයිස් මොනවද දන්නේ? දැන් මම පාවිච්චි කරන්නේ පුතේ දැන් මවුස් එක නෙවෙයි. දැන් මම වෙන මොනවා හරි දෙයක් පෙන්නනවා නම් මම ආයි ඔන්න ස්ක්‍රීන් එකේ මොනවා හරි දෙයක් පෙන්නන්නම්. දැන් මම Touchpad. පෙන්නන්න පාවිච්චි කරන මවුස් එක නෙවෙයි. මොකද්ද? මවුස් එක නෙවෙයි නම් මම පාවිච්චි කරනවා දැන් මොකක්ද? touchpad. ටච් පෑඩ්. ඔව් ටච් පෑඩ්. ස්පර්ශ පෑඩය. එතකොට ටච් පෑඩ් එක කියන්නේ පුතේ ආදානුපාංගයක්. ටච් පෑඩ් එක කියන්නේ ආදානුපාංගයක්. එතකොට එයත් පුතේ අපි හඳුන්වනවා දැක්වීමේ උපක්‍රමයක් කියලා. ආදානුපක්‍රමයක්. ඒ වගේම අපි යාව හඳුන්වනවා දැක්වීමේ උපක්‍රමයක්. එතකොට පුතේ පේපර් එකේදී අහුවොත් මොනවද මේ දැක්වීමේ උපක්‍රම කියන්නේ? අපිට කිසියම් දෙයක් පෙන්눔 කිරීම සඳහා භාවිතා කළ හැකි උපාංග වලට අපි කියනවා නම දැක්වීමේ උපක්‍රම. කිසියම් දෙයක් pointing device. පොයින්ටින් ඩිවයිස් කිසියම් දෙයක් පෙන්눔 කිරීම සඳහා භාවිතා කරනවා නම් කිසියම් උපාංගයක් එයාට අපි කියනවා දැක්වීමේ උපක්‍රමයක්. උදාහරණයක් මතක තියාගන්න මවුස් එක, ටච් පෑඩ් එක. දැන් පුතේ මම ෆෝන් එකේ මොනවා හරි දෙයක් පෙන්නුවොත් අන්න ඒක පෙන්වන්නේ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට අපි කියන්නේ මොකක් කියලාද? touch screen. ටච් ස්ක්‍රීන්. ඔය ටච් ස්ක්‍රීන් එක කියන්නේ පුතේ දැක්වීමේ උපක්‍රමයක්. ඒක ආදානුපක්‍රමයකුත් වෙනවා. අපි පස්සේ ඒව ගැන කතා කරමු. તો ටච් ස්ක්‍රීන් එකේදී මට ටච් කළා මොනවා හරි දෙයක් පෙන්වන්න පුළුවන්. උතර ඒකත් දැක්වීමේ උපක්‍රමයක්. ඔයාලා පුතේ ගේම් එකක් ප්ලේ කරනකොට සමහර ළමයි ගේම් එක ප්ලේ කරද්දී භාවිතා කරනවා කවුරු හරි එල්ල කරන්න. කාට හරි වෙඩි තියන්න හරි මොකක් හරි එවනේ වැඩිපුර ළමයි කැමති. නේ? කවුරු හරි එල්ල කරනවා. නේ? වෙඩි තියන්න. උතර කවුරු හරි වපුතේ අපි එල්ල කරන්නේ මොන උපාංගය පාවිච්චි කළාද? pin එක. මොකද්ද? පොයින්ටි පොයින්ටින් ඩිවයිස් තමයි. ඒ කියන්නේ එල්ල කරන පෙන්눔 කරන උපාංගනේ. නෑ ගේම් ප්ලේ කරද්දී සමහර අය භාවිතා කරන mouse button එක left මොකද mouse ඒක? button එක මවුස් බටන් එක. left ඔව්, mouse mouse එක. button හරි. එක මවුස් එකේ බටන් එකක් පුළුවන්. ඒතර මේ මවුස් Left එකමනේ පුතේ. එහෙනම් ගේම් ප්ලේ කරද්දී සමහර ළමයි භාවිතා කරන උපාංගයක්. joystick එක ඕ මෙන්න මෙහෙම එකක්. ඒතර ජොයිස්ටික් එක කියන්නේ පුතේ ආදාන උපාංගයක්නේ. ඒතර ජොයිස්ටික් එක අපි තව විදිහකට හඳුන්වනවා මොන උපාංගයක්ද? දැක්වීමේ උපක්‍රමයක් කියලා. ඒතර ඔයාගෙන පුතේ පේපර් එකේදී අහුවතින්
දැක්වීමේ උපක්‍රම සඳහා උදාහරණ කිහිපයක් දක්වන්න කියලා. ඒතකොට දැක්වීමේ උපක්‍රම වලට උදාහරණ තමයි මොනවද? mouse තමයි mouse touch pad එක touch pad, touch screen, joystick joystick. හරි ඕවා අපි කියනවා. screen, ඔව් දැක්වීමේ උපක්‍රම. හරිද? light pan, ඕ ලයිට් පෙන් එකත් හරි. ඔව් අන්න හරි. ලයිට් පෙන් කියලා පුතේ උපාංගයක් තියෙනවා. මම ඒක තව ටිකකින් පෙන්නන්න හිටියේ. ලයිට් පෙන් එකක්. මේ තියෙන පුතේ ලයිට් පෙන් එකක්. එතකොට මේ ලයිට් පෙන් එකෙන් පුතේ අපිට පුළුවන් මොනවා හරි දෙයක් පෙන්눔 කරන්න මේ තියෙන්නේ. දැන් මේ ලයිට් පෙන් එකෙන් මේ ප්ලෑන් වගේ වඳින්නත් පාවිච්චි කරනවා. ඒ වගේම කිසියම් දෙයක් පෙන්눔 කරන්නත් අපි භාවිතන ලයිට් පෙන් ආලෝක පෑන. එතකොට මෙන්න මේවා අපි හඳුන්වනවා පුතේ දැක්වීමේ උපක්‍රම කියලා. Sir. හොඳට මතක තියාගන්න ඕනේ. පේපර් එකේදී වෙනමම අහන්න පුළුවන් දැක්වීමේ උපක්‍රම ගැන. එහෙම නැත්නම් අහන්න පුළුවන් ආදාන උපක්‍රම ගැන. ඔය කියපු මොනවද mouse එක, touch pad එක, touch screen එක, ඊට පස්සේ light pen එක, joystick ඔය සියල්ලම ආදාන උපාංග වලට අයිති වෙනවා. ඒ වගේම අපි තව කැටගරි තව කොටසකට වර්ගීකරණය කරනවා දැක්වීමේ උපක්‍රම කියලා. හරිද පුතේ? දැන් පැහැදිලිනේ දැක්වීමේ උපක්‍රම කියන්නේ මොනවද කියලා. කිසියම් දෙයක් පෙන්눔 කිරීම සඳහා අපි භාවිතා කරන උපාංගයක් තමයි දැක්වීමේ උපක්‍රම කියලා කියන්නේ. දැක්වීමේ උපක්‍රම. හරි. අපි ඊළඟ දවසේ අපි පුතේ පොඩ නෝට් එක ලියා ගමු. ඔතනින් සර් දැම්ම පන්ති වලද නෑ ඉවර නෑ. මේ වැරදිලා කියවුනේ මට. හරි. ලියා ගමු දැක්වීමේ උපක්‍රම කියලා. මූසිකය එතන යටින් ලියා ගමු. දැක්වීමේ උපක්‍රම කියලා පුතේ ඒක යටින් ලියන මූසිකය. දැන් මයික් ඕෆ් කරන්න ඕනි. මම නිකන් ඔයි Sir, ලියන පොතේද? නෑ පුතේ. දැන් අර මම ටියුට් එකක් ගන්න සලස්සලා ඇතිනේ. හරි. ඒක ගත්තනම් ටියුට් එකේ. වැරදිලා හරි ටියුට් එක Sir, කාට හරි තාම ඉරිදා ගන්න බැරි ලියන්න වුණා ඕනේ නම් නෑනේ. කොලයක ලියා ගන්න. මම ටියුට් එක ගන්න බැරි වුණා නම් කොලයක. දැක්වීමේ උපක්‍රම මූසිකය ඒක යටතේ ලියන්නේ. හරි ඒක යටතේ ලියමු. පරිගණකයට දත්ත සහ උපදේශ පරිගණකයට දත්ත සහ උපදේශ ඇතුළත් කිරීමට මූසිකය භාවිතා කරයි. දත්ත සහ උපදේශ ඇතුළත් කිරීමට මූසිකය භාවිතා කරයි. මෙය හිරුනි කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඊළඟ පරිගණකයට දත්ත සහ උපදේශ ඇතුළත් කිරීමට මූසිකය භාවිතා කරයි. එතනටම ලියමු මෙය දැක්වීමේ උපක්‍රමයක් ලෙසද හඳුන්වන අතර මීට අමතර දැක්වීමේ උපක්‍රම කිහිපයක් පහත දැක්වේ. මීට අමතර දැක්වීමේ උපක්‍රම කිහිපයක් පහත දැක්වේ. හරි. තව දැක්වීමේ උපක්‍රම කීපයක් පුතේ අපි ලියා ගමු. එකක් අපි මූසිකය කියලා ලියලා තියෙනවනේ. අනිත් ඒවා ලියන්න
මෙහෙයුම් යටිය. මෙහෙයුම් යටිය. ඔය ජොයිස්ටික් කියන්නේ පුතේ මෙහෙයුම් යටියට. ජොයිස්ටික් කියලා ලියා ගන්න එතන ඉස්සරහින් ඕනනම් පින්තූරය යටින් තියෙන නිසා ඕනේ. මෙහෙයුම් යටිය. ඊළඟට පුතේ ස්පර්ශ පෑඩය. ටච් පෑඩ්. ස්පර්ශ පෑඩය. ටච් පෑඩ්. ස්පර්ශ පෑඩය. ටච් පෑඩ්. ඊළඟට පුතේ ස්පර්ශ සංවේදී තිරය. touch screen. ස්පර්ශ සංවේදී තිරය. touch screen. අනිත් එක ආලෝක පෑන. light pen. ආලෝක පෑන. light pen. ඉංග්‍රීසි නමුත් ලියා ගමු නිකන් ආලෝක පෑන කිව්වහම කවුරුවත් පාර මිනිස්සු දන්නේ නැහැ ඕවා. ඉංග්‍රීසි නමත් ලියා ගන්න අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන්න වෙන්නේ වැඩිපුර ඉංග්‍රීසි නම. විභාගෙදි සිංහලෙන් ලියන්න ඕන. එතකොට අපි දැක්වීමේ උපක්‍රම කීපයක් පුතේ දැන් දන්නවා. එකක් මූසිකය මවුස් එක. ඊට පස්සේ ස්පර්ශ පෑඩය, ස්පර්ශ සංවේදී තිරය, මෙහෙයුම් යටිය, ආලෝක පෑන ඕවා අපි කියනවා දැක්වීමේ උපක්‍රම කියලා. මතක තියාගන්න ඕනි. ඕවා දැක්වීමේ උපක්‍රම. සර් ට්‍රැක් බෝල් ගන්න පුළුවන්. ට්‍රැක් බෝල් එකත් හරි පුතේ. ට්‍රැක් බෝල් එකත් දැක්වීමේ උපක්‍රම. දැන් ට්‍රැක් බෝල් පුතේ අද කාලේ භාවිතා වෙන්නේ නැති නිසා තමයි මම වැඩිපුර කිව්වේ නැත්තේ ට්‍රැක් බෝල් ගැන. ට්‍රැක් බෝල් කියන්නේ දැක්වීමේ උපක්‍රමයක්. හරි. පුතේ ඕව ගැන ඔය එක එක උපාංග ගැන විස්තර කිරීම විභාගෙදී අහන්නේ නැහැ. බෑ මතක තියාගන්න ඕන ඔයා එක දෙයක්. දැන් ටච් ස්ක්‍රීන් එක එහෙම ගත්තොත් ඉතින් පුතේ අපි ටච් ස්ක්‍රීන් එක වගේ එකක් ගත්තොත් ටච් ස්ක්‍රීන් එකේදී අපිට පුළුවන් මොනවද මෙතෙන් ටච් ස්ක්‍රීන් එකක් ඔයාලට පේනවනේ නේ. දැන් ටච් ස්ක්‍රීන් එකේදී පුතේ අපිට ටච් කරලා ආදානය කරන්න පුළුවන්. ඒතර අපි ටච් කරලා ආදානය කරාම එයා ප්‍රතිදානය දෙන්නේ කොහෙන්ද? දැන් ටච් ස්ක්‍රීන් එකේදී අපි ටච් කරලා පුතේ ආදානය කරාම ඉන්පුට් කරාම එයා ප්‍රතිදානය ලබා දෙන්නේ කොහෙන්ද? මොනවා හරි දෙයක් එළියට දෙන්න පෙන්눔 කරන්නේ කොහෙන්ද? ස්ක්‍රීන් පුතේ. එකේ ස්ක්‍රීන් එක. ස්ක්‍රීන් එකෙන්මයි. ස්ක්‍රීන් එකෙන්ම. ඒ ටච් ස්ක්‍රීන් එකමනේ. එතකොට ටච් ස්ක්‍රීන් එක කියලා කියන්නේ ආදාන උපාංගයක්ද ප්‍රතිදාන උපාංගයක්ද? ආදාන හා ප්‍රතිදාන ඔව් අන්න හරි. ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ පුතේ ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංගයක්. හොඳට මතක තියාගන්න ඕනේ. ටච් ස්ක්‍රීන් කියලා කියන්නේ ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංගයක්. හරිද පුතේ? උතර විභාගෙදී අහනවා පුතේ O level paper එකේ ඉරිගාන ප්‍රශ්න පත්‍රවල ගොඩක් දවස්වල අහලා තියෙනවා ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංග වන්නේ. ආදාන උපාංග පමණක් වන්නේ. ඒක ටච් ස්ක්‍රීන් එක ඔයා හොඳට මතක තියාගන්න. එයා පුතේ ආදාන ප්‍රතිදාන දෙකටමයි ති. ටච් ස්ක්‍රීන් එක. ඒ වගේම පුතේ තියෙනවා CD ලියවණය කියන්නේ CD රයිටර් එක. දැන් අපිට පුතේ අපේ කම්පියුටර් එකට CD එකක් අර කම්පියුටර් එකේ CD ROM එකට CD එකක් දාලා දේවල් ඇතුළත් කරන්න පුළුවන්. ඒතර CD රයිටර් එක පුතේ CD ROM එක නේද දාවකය අපි කියනවා ඒක ආදානුපාංගයක්. ඇයි? අපිට CD එකක් ඒකට දාලා CD එකේ තියෙන දේවල් ඇතුළත් කරන්න පුළුවන්. ඒතර සමහර ඒවායේ තියෙනනේ පුතේ CD රයිටර් කියලා ලියන්නත් පුළුවන් ඒවා. ඒතර ඒකට CD එකක් දැම්මම කම්පියුටර් එක ඇතුලේ තියෙන දෙයක් අර CD එකේ ලියලා එළියට දෙන්නත් පුළුවන්. ඒතර පුතේ CD ROM කියලා කිව්වොත් CD දාවකය එයා නම් ආදානුපාංගයක්. CD රයිටර් කියලා කිව්වොත් පුතේ CD රයිටර් එකටත් පුළුවන් CD එක තියෙන දේවල් කියව ගන්න. අතුලට ගන්න. හැබැයි එයාට තව විශේෂ කාර්යයකුත් පුළුවන්. එයාට පුළුවන්
කම්පියුටර් එක ඇතුලේ තියෙන දෙයක් ලියලා يعني CD එක කොපි කරලා එළියට දෙන්න. ඒතර CD writer කියන්නේ පුතේ ආදානුපාංගයක්ද ප්‍රතිදානුපාංගයක්ද? නැත්නම් මේ දෙකටමයි තියෙකක්ද? CD writer CD writer කියන්නේ ආදානුපාංගයක්ද නම් ප්‍රතිදානද මේ දෙකටමයි තියෙ උපාංගයක්ද? දෙකටම අයිති උපාංග. ඔව් CD writer එක පුතේ CD writer කිව්වොත් විභාග පේපර් එකේ දේවි CD ලියවණය. ඒතර CD writer කිව්වොත් පුතේ එයා ආදාන ප්‍රතිදාන දෙකටමයි තියෙ. නිකම්ම නිකන් කිව්වොත් CD දාවකය කියලා ඒකයි තියෙ ආදාන එකකට පමණයි. CD දාවකයකින් කරන්න පුළුවන් පුතේ අපි එළියෙන් ගෙන CD එකක් දාලා ඒක කම්පියුටර් එකට ඇතුළු කරන්න පුළුවන්. ඒක ආදානුපාංගයක්. ඒතර හොඳට මතක තියාගන්න ඕනේ. CD writer කිව්වොත් ඒක ආදාන ප්‍රතිදාන දෙකටමයි තියෙ උපාංගයක්. ආදාන ප්‍රතිදාන දෙකටමයි තියෙ උපාංගයක් වෙනවා. CD writer. ඒ වගේම අපි තව ආදාන ප්‍රතිදාන දෙකටමයි තියෙ උපාංගයක් දන්නවා. මොකක්ද? CD writer එකට අමතරව touch screen. touch screen. එතකොට touch screen එක ස්පර්ශ සංවේදී තිරය CD ලියවණය එන CD writer එක අන්නේ දෙකම පුතේ ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංග. මතක තියාගන්න ඕනේ. ඒවා ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංග. හොඳට මතක තියෙන්න ඕනේ. හරි? මම මේ පාඩමේ අන්තිම හරියදී ප්‍රශ්නයක් ලියන්න දෙනම් පොතේ. එතකොට ඔයාට ඔක මතක තියාගන්න පුළුවන් වෙයි. ඒ ප්‍රශ්නේ ලිව්වට පස්සේ. හරි. අපි පුතේ ටියුට් එක ගැන බලමු. අපි කතා කරේ දැක්වීමේ උපක්‍රම ගැන. તો දැක්වීමේ උපක්‍රම කීපයක් අපි කිව්වා. ඊට අමතරව පුතේ අපිට තියෙන රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපාංග. දැන් ඔයාලට පේනවා රූප වීඩියෝ ආදානය කරන්න පුළුවන් උපාංග තමයි මොනවද? අපිට රූප වීඩියෝ පරිගණකයට ඇතුළත් කරගත හැකි උපාංග. රූප වීඩියෝ ඇතුළත් කරගන්න පුළුවන් පුතේ CCTV. video camera කැමරා CCTV කැමරා. එහෙම නැත්නම් වෙබ් කැමරා. ඕවා භාවිතා කරලා අපිට පුළුවන් අපේ පරිගණකයට රූප සහ වීඩියෝ ආදානය කරගන්න. රූප සහ වීඩියෝ ආදානය කරගන්න. හරි මේ තින්නේ රූප වීඩියෝ ආදානය කරන්න පුළුවන් ඩිජිටල් කැමරා, වෙබ් කැමරා, CCTV කැමරා වගේ ඒවා පාවිච්චි කරලා. හරි මතක තියාගන්න ඕනි. රූප වීඩියෝ ආදානය කරන්න පුළුවන්. ඊට අමතරව පුතේ තව ආදාන උපාංග කීපයක් මෙතන තියෙනවා. මම එකිනෙක පොඩක් පෙන්නගෙන එන්නම් ඔයාලට. සාමාන්‍යයෙන් පුතේ මේ වයර්ලස් මවුස් එකක් වැඩ කරන්නේ මොන සිග්නල් එකක් පාවිච්චි කරලාද? වයර්ලස් මවුස් Bluetooth. බ්ලූටූත් ඒවා තියෙන්නේ. ඔව්. Bluetooth. එහෙනම් ඕගොල්ලන්ගේ පුතේ අර Bluetooth. ඔයගොල්ලන් ගෙදර තියෙනවනේ මේ රිමෝට් එකක්. දැන් රිමෝට් එකේ ඉඳන් ටීවී එකට වයර් එකක් ඇදලාද අපි තියෙන්නේ? අඤ්ඤා ඔව් එහෙම නැහැනේ. તો රිමෝට් එකේ භාවිතා වෙන්නේ මොන සිග්නල් එකක්ද? remote එක දැන් රිමෝට් එකේ ඉඳන් ටීවී එකට සිග්නල් එකක් ගමන් කරනවා. නේ ඒ ගමන් කරන පිටේ අදෝරක්ත කිරණ කියලා එකක්. අදෝරක්ත කිරණ. ඉන්ෆ්‍රාරෙඩ් කියලා. ඉන්ෆ්‍රාරෙඩ් කියලා නම අපි කියනවා. අදෝරක්ත කිරණ. ඔය අදෝරක්ත කිරණ දැකලා තියෙනවද? නෑ නෑ. නේද? අපිට පුතේ ඒවට රිමෝට් එකේ බලන්න බටන් එකක් ප්‍රෙස් කරගෙන මේ සාමාන්‍යයෙන් පියවියට පේන්නේ නෑ. රිමෝට් එකේ බටන් එකක් ප්‍රෙස් කරගෙන camera ඔව් කැමරා එකකින් කැමරා ෆෝන් එකකින් නොක දිහා බලුවනම් පේනවා පුතේ. අදෝරක්ත කිරණ. එතකොට දැන් අර සමහර අය කියනවනේ දැන් මේ රෑ නිසා බය වෙනවා. දෙවැනි රූපේ අර USB කැලක් අපිට තියෙනනේ පේන්නේ නැති ඈ කියන්න පුතේ. දෙවැනි රූපේ දෙවැනි mouse එකේ තියෙන USB කැල්ල ඒ ඔව් wireless එකනේ ඔව් වයර්ලස් එක. ඒක නිසා තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුතේ දැන් charge මෙහෙම කරන්න ඕනේ නැහැ නේ ඒවා නෑ නෑ. මේක බැටරි එකක් ඒකට දාන්න බැටරි ඕනේ. දාන්න ඕනේ බැටරි එකක් දාන්න ඕනේ. Yeah, battery. ඔව්. හරි පුතේ. එතකොට දැන් අපිට Gaming පේන්නේ අපිට පේන්නේ නැති දේවල් පරිගණක ජංගම දුරකථන වලට නෑ කැමරා වලට පේනවනේ. දැන් අපිට ඒක පේනවනේ ඔප්පු වෙනවනේ. මොකද හොල්මන් පේනවා මම පේනවද මන් දන්නේ නෑ. මම ඒ විශ්වාස කරන්නේ නෑ නේ වගේ. හරි. ඒ කියන්නේ පුතේ අපිට පියවියට පේන්නේ නෑ අර සිග්නල් එක යනවා. Sir, හැබැයි කැමරා එකෙන් SSD බැලුවම පේනවා.
නේ කැමරා එකෙන් බැලුවම පේනවා. ඒතර මේ ඇත්තටම අපිට පේන්නේ නැති TV දේවල් remote එකේ පේනවා. ඔව් TV රිමෝට් එකේ පේනවා. හරි ඕන රිමෝට් එකක ඒ සිග්නල් එක ගමන් කරනවා පේනවා. හරි නිකන් මතක තියාගන්න ඔය අදෝරක්ත කිරණම තමයි අපිට භාවිතා වෙන CCTV කැමරාවල. CCTV කැමරා තියෙනවනේ. දැන් ඒක පුතේ රෑට පත්තු වෙනවනේ ලයිට් ටිකක් මොන පාටින්ද? CCTV ඔව් රතු පාටින්. ඒතර එයා පුතේ අදෝරක්ත කිරණ නිකුත් කරන්නේ. ඔව්. අදෝරක්ත කිරණ නිකුත් කළා තමයි පුතේ රෑට පින්තූරයට හඳුනා ගන්න පුළුවන්. හරි කළුවරේ පින්තූර අඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ අදෝරක්ත කිරණ භාවිතා කරලා. අර හමුදාවේ නිලධාරීන් ගාවත් තියෙන අදෝරක්ත කිරණ කණ්ණාඩිය. අපි පස්සේ පාඩමකදී කතා කරනවා. ඒව දාගත්තාම පුතේ දවල් වගේ රැට ඇවිදගෙන යන්න පුළුවන්. අපිට හොඳට පේනවා. black and white විදියට. මම නිකන් කිව්වේ මේ wireless mouse එකක් ගැන මතක් වෙච්ච නිසා. හරි. සර් SSD කියලා කියන්නේ මොකටද? SSD කියන්නේ පුතේ solid state device කියලා. ඒ කියන්නේ පුතේ චලනය වන කොටස් මුකුත් නැත්නම් අන්න ඒ වගේ උපාංග වලට අපි කියන SSD. ඒ කියන්නේ ඔය pen drive වගේ ඒවා. දැන් pen drive එක ඇතුලේ පුතේ චලනය වන කොටස් කිසිවක් නැහැ. අපි SSD solid state device memory chip pen drive ඒවට කියන SSD technology තියෙන එක. එහා මෙහා ගමන් කරන කොටස් පුතේ කිසිවක් නැහැ. ඒකයි ඔය කියන්නේ අපි පාඩමේ මේ පාඩමේ අන්තිමදී ඒක කතා කරනවා. හරි. තමයි වැඩිපුර විස්තර කියන්න. හරි මේ මොකද්ද පුතේ මේ තියෙන්නේ? ලැප්ටොප් එකේ mouse එක. ඔව් mouse pad එක. mouse pad එක. නෑ නෑ. touchpad 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 mouse pad කියන්නේ පුතේ අර mouse එක තියලා තියන්නේ උඩින් එකක. mouse එක තියන උඩින් තියන cardboard එකක් වගේ එකක් කොටුවක්. ඒක mouse pad. මේ තියෙන touchpad. හරිද? touchpad මතක තියාගන්න ඕනේ. දැන් ලැප්ටොප් තනි ටච් පෑඩ් එකනේ ඉන්නේ. ඕ දැන් ගොඩක් ඒවාට තනි touchpad එකක් නේ buttons වෙන් කරලා නැහැ. හරි. touchpad. මේක දන්නවනේ. අතන මේ උපාංගය ආදාන උපාංගයක් නෙනේ මේ තියෙන්නේ. ආදාන ප්‍රතිදාන දෙකම. ඕ ටච් ස්ක්‍රීන් මතක තියාගන්න ආදාන සහ ප්‍රතිදාන දෙකම. ටච් ස්ක්‍රීන් එක ආදාන ප්‍රතිදාන දෙකටමයි ති උපාංගයක්. මේ තියෙන පුතේ ලයිට් පෙන් මම අර ඉස්සෙල්ලා පෙන්නුවා ඔයාලට. ලයිට් පෙන් එක කියන්නේ මොන උපාංගයක්ද? ආදාන. ආදාන උපාංගයක්. ඊට පස්සේ මම කිව්වා ලයිට් පෙන් එක කියන එක තව එකකට අයිති ඉන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා මොනවද දැක්වීමේ උපක්‍රම. ලයිට් පෙන් කියන්නේ ඇත්තටම ආදාන උපක්‍රමයක් තමයි. විභාගයේදී ඇහුවොත් දැක්වීමේ උපක්‍රම වලට උදාහරණ. ඒතර දැක්වීමේ උපක්‍රමයක් වෙනවා ලයිට් පෙන් එක ආලෝක පෑන. ලයිට් පෙන්. මේ ලයිට් පෙන් තියෙන්නේ. ඊට අමතරව පුතේ මේ ඩිජිටල් මයික් එක කියන්නේ ආදාන උපක්‍රමයක්. ඒක දන්නවනේ. අපිට ශබ්දය ආදානය කරන්න උවමනා වෙන්නේ මයික්‍රොෆෝනය. ශබ්දය ආදානය කිරීම සඳහා මයික්‍රොෆෝනය ඕන ආදාන උපක්‍රමයක්. මෙතන පුතේ ඩිජිටයිසර් ටැබ්ලට්. අපිට එක පින්තූරේ වදින්න ඕන නම් මේ ඩිජිටයිසර් ටැබ්ලට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පුතේ මේ වගේ බෝඩ් එකක අපි පින්තූරේ අඳිනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ බෝඩ් එකක පුතේ අපි පින්තූරේ අඳිනවා. අඳිනකොට ඒක පරිගණක තිරේ ඇඳෙනවා. හරි. මේ තියෙන මේ බෝඩ් එක මෙතන පෙන්නලා තියෙන්නේ. ඒ බෝඩ් එකේ මෙන්න මෙතනට පැන්සල් නැණන් ඒ අදාළ උපාංගය තියලා අඳින්න ඕනේ. එතකොට පුතේ මවුස් එක වගේම තමයි ඒක. මවුස් එක වගේ මෙන්න මේ කොටුව එහා මෙහා ගමන් කරනවා. මෙතනට තියලා මේක අඳිනකොට මේ කොටසම එහා මෙහා ගමන් කරනවා. ඒකට වයර් එකක් සම්බන්ධ කරලානේ තියෙන්නේ. එතකොට මේ වයර් එකේ දත්ත අරන් ගිහිල්ලා අපි මේක මවුස් එක හොලවන විදියට අකිල අපි මවුස් එක හොලවන විදියට එයා පින්තූරය ඇඳලා දෙනවා. හරිද? මේ ඩිජිටයිසර් ටැබ්ලට් කියන උපාංගයක් විභාගයේදී වගේ එහෙම ආලෝකයට අහන එක නැහැ. මේ භාවිතා කරන්නේත් පුතේ එහෙම එකක්. හරිද? ඩිජිටයිසර් ටැබ්ලට් එකක් භාවිතා කරලා තමයි මේ උපාංගේ දැන් අද කාලේ මේ ලයිට් පෙන් එකනොත් මේ වගේ අඳින්න පුළුවන්. ආලෝක පෑනෙනොත් පින්තූර. හරි මේ ඉන්ටර්නෙට් එකේ තිබිලා මම මේ පින්තූර දෙකක් ගත්තේ ඔයාලට නිකන් පෙන්නන්න. මේම නිර්මාණයන් කරන්න පුළුවන් කියලා. මේ චිත්‍රයක් අඳින්නේ හොඳේ 3D විදියට. චිත්‍රයක්. හරි. ඊට පස්සේ අපි කතා කරා රූප සහ වීඩියෝ ආදානය කරන්න පුළුවන් උපාංග කීපයක්. ඒව තමයි මොනවද? රූප සහ වීඩියෝ අපිට ආදානය කරන්න පුළුවන් ඩිජිටල් කැමරා, CCTV CCTV කැමරා, වෙබ් කැමරා කියලා.
CCTV වලට පුතේ අපි කියන්නේ CCTV කියන එකෙන් කියවෙන්නේ closed circuit television camera කියන එක. closed circuit television camera. මොනවද ඒක සිංහලෙන්? closed circuit. පිය වූ පරිපත. පරිපතය පුතේ වහලා තියන්නේ ඒකේ. පිය වූ පරිපත රූපවාහිනී කැමරා. closed circuit television camera කියලා කියන්නේ පිය වූ පරිපත රූපවාහිනී කැමරා කියන එක. පිය වූ පරිපත රූපවාහිනී කැමරා. වල CCTV කැමරා හැමතැනම දැකලා තියෙනවනේ නේ. CCTV කැමරා, වෙබ් කැමරා, ඊට පස්සේ ඩිජිටල් කැමරා. හරි. අපි පුතේ ලියාගමු ටියුට් එකේ මොනවද රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රමයටද ලියන්න ඔය උපක්‍රම තුන. පිය වූ පරිපත රූපවාහිනී කැමරා CCTV කියලා ඉස්සරහින් ලියා ගන්න. සිංහලෙන් මෙහෙම ලියන්න ඕනි. පිය වූ පරිපත රූපවාහිනී කැමරා. පිය වූ පරිපත රූපවාහිනී කැමරා. අනිත් එක වෙබ් කැමරා. පිය වූ පරිපත රූපවාහිනී කැමරා, වෙබ් කැමරා, සංඛ්‍යාංක කැමරා, ඩිජිටල් කැමරා කියන්නේ ඒවා. ඩිජිටල් කැමරා කියලා ලිව්වත් කමක් නැහැ. සිංහල හරිනම් පුතේ සංඛ්‍යාංක. ඩිජිටල් කැමරා, සංඛ්‍යාංක කැමරා කියන එක. සංඛ්‍යාංක කැමරා. කියන්න පුතේ. සර් නැවත තුන කියන්නකෝ. මුල්ම එක පිය වූ පරිපත රූපවාහිනී කැමරා. පිය වූ පරිපත රූපවාහිනී කැමරා. දෙවැනි එක වෙබ් කැමරා. වෙබ් කැමරා. තුන්වෙනි එක ඩිජිටල් කැමරා. සංඛ්‍යාංක කැමරා. ඩිජිටල් කැමරා. සංඛ්‍යාංක කැමරා. හරි. ඊළඟට පුතේ අපි කතා කරන සුපරික්ෂක ගැන. සුපරික්ෂක කියලා කියන්නේ දැන් අපි මීට කලින් කතා කරා අපේ ශරීරය ස්කෑන් කරනත් සුපරික්ෂක තමයි පාවිච්චි කරන්නේ. ස්කෑනර්ස් නේ අපේ ශරීරය ඒ පෙන්සිල් එකනොත් පුතේ දැන් මේ මගේ අහන ප්‍රශ්නේ Apple pencil එකයි තියෙන්නේ පුතේ. Apple pencil එකනොත් පුළුවන් අඳින්න එහෙම ඒව දේවල් කරන්නනේ නේ. ඒ කියන්නේ ඉන්පුට් කරන්නනේ පුළුවන්. අතට මේ pencil එකක්, pen එකක් ඕන එකක් පුතේ ඉන්පුට් device එකක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ඇතුළත් කරන්න නම් පුළුවන්. ඇතුළත් කරන්න පුළුවන් උපාංග වලට අපි කියනවා ඉන්පුට් device. ඉන්පුට් device. අතට මේ ස්ක්‍රීන් එකේ පුතේ මොනවා හරි පෙන්නනවා නම් නා අපිට එළියට මොනවා හරි දෙයක් දෙනවා නම් අපි ඒවට කියනවා ප්‍රතිදාන උපාංග. දැන් අපි කතා කරන්නේ දැනට ආදාන උපාංග පමණයි. අපිට දත්ත උපදේශ පරිගණකයට ඇතුළත් කරන්න පුළුවන් උපාංග වලට අපි කියනවා ආදාන උපාංග. එහෙම නැත්නම් ආදාන උපක්‍රම කියලා. අතර මේ තව ආදාන උපක්‍රමයක් තමයි අපිට දැන් මට ඕන මොනවා හරි පින්තූරයක් එහෙම නැත්නම් කොළ කෑල්ලක තියෙන දෙයක් පරිගණකයට ඇතුළත් කරගන්න. මගේ ගාව තියෙන අපිට මොනවා හරි පින්තූරයක් මෙන්න මේ පින්තූරේ තියෙන දේවල් පරිගණකයට ඇතුළත් කරගන්න ඕනේ. ඒතර එහෙම ඇතුළත් කරනව නම් පුතේ අපි භාවිතා කරන උපාංගයක් තමයි ස්කෑනර්ස්. සුපරික්ෂක ස්කෑනර්ස්. ඒතර ස්කෑනර්ස් භාවිතා කරද්දී ස්කෑනර්ස් වර්ග කිහිපයක් තියෙනවා. පින්තූර ඇතුළත් කරගන්න පුළුවන් ස්කෑනර්ස් තියෙනවා. පැතලි තිර සුපරික්ෂකය කියලා. පැතලි එන ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස් කියලා අපි කියන්නේ. පැතලි තිර සුපරික්ෂකය. මම ෆ්ලැට් බෙඩ් ස්කෑනර් එකක් පෙන්නන්නම්. මේ තියෙන පුතේ ඉස්සෙල්ලා ගෝ වගේ වෙබ් කැමරා. හරි මං ඉස්සෙල්ලා ඒක පෙන්වන්න බැරි වුණා. වෙබ් කැමරා මේ තියෙන්නේ. ආදාන උපාංගයක්. අද මේ දවස්වල පුතේ වෙබ් කැමරා හරිම ජනප්‍රියයි නේ. සාමාන්‍යයෙන් මේ අපි ඉස්කෝලේ හැම මුලින්ම ඔන්ලයින් ක්ලාස් පටන් ගන්නදී ගාල්ලේ වෙබ් කැමරා හොයා ගන්නත් නැහැ. අපේ කොළඹින් තමයි වෙබ් කැමරා එහෙම ගෙන්නුනේ. එයි ටිවිච් ඒව ගොඩක් අය අරගෙන. උනා ඉලෙක්ට්‍රොනික උපාංග දැන්ටත් එහෙමයි ගොඩක් ඒව හොයා ගන්න අඩුයි. මේ කාලේ හැටියට. ඊට පැතලි තිර සුපරික්ෂකය කියලා එකක් තියෙනවා. මේ තියෙන පුතේ ඒක. ඒ කියන්නේ අපිට පුළුවන් පුතේ අපේ පින්තූරය පරිගණකයට ඇතුළත් කරගන්න. මේ ස්කෑනර් එක උඩින්, කියන්නේ ස්කෑනර් එක මෙතන තියෙනවානේ මෙන්න මේ කොටස උඩින් පින්තූරේ තියලා මේ උඩ කොටස වහනවා.
ඒක හරියට ෆොටෝකොපි මැෂින් එකක් වගේ. වැහුවට පස්සේ මෙන්න මේ පින්තූරය දැන් මේ ඉන්නේ දෙන්නේ. හරි එයාගේ පින්තූරය තියලා වැහුවනම් මෙහෙම අපිට පුළුවන් ස්කෑන් කරන්න. උතර මේක පරිගණකයකට සම්බන්ධ කරනවා අපි. හරි මේක වයර්ලස් එකක් වගේ මේක නම් පේන්නේ රැහන් සහිතව නෙනම් සම්බන්ධ කරනව රැහනකින්. උතර සම්බන්ධ කරාට පස්සේ මේ පින්තූරය පරිගණකයට ඇතුළත් කරගන්න පුළුවන්. උතර මේ පින්තූරය තියෙන්නේ පුතේ නිකන් පින්තූරයක්. අපි පරිගණකයට ඇතුළත් කරද්දී පරිගණකයේ ඇතුලේ තියෙන පුතේ සංඛ්‍යාංක තොරතුරු. සංඛ්‍යාංක කියන්නේ පරිගණකයට තේරුම් ගන්න පුළුවන් පුතේ සියල්ල එක සහ බිඳුවෙන්. මේ එක සහ බිඳුවට අපි කියනවා සංඛ්‍යාංක සංඥා කියලා. සංඛ්‍යාංක සංඥා. අපි ගෙසදී කතා කරා එහෙම එකක් ගැන. එක සහ බිඳුව සංඛ්‍යාංක සංඥා. ඊට පින්තූරයක් සංඛ්‍යාංක තොරතුරක් බවට පත් කරන්න. පින්තූරයක් සංඛ්‍යාංක දත්තයක් නැත්නම් සංඛ්‍යාංක තොරතුරක් බවට පත් කරන්න භාවිතා කළ හැකි උපාංගයක් තමයි පැතලි තිර සුපරික්ෂකය කියලා කියන්නේ. ස්කෑනර් එක. ඒතර අපි ගාව නිකම්ම පින්තූරයක් තියෙනවා. එයාව සංඛ්‍යාංක තොරතුරක් බවට පත් කර ගැනීම සඳහා පැතලි තිර සුපරික්ෂකය භාවිතා කරන්න පුළුවන්. ෆ්ලැට් බෙඩ් ස්කෑනර් කියන එක. දැන් මෙතන ඉන්න කාට හරි හිතෙයි මොකටද ඔය ස්කෑනර් අපිට පුළුවන් ඔය ෆොටෝ එක කොහේ හරි තියලා ඒකේ කැමරාවකින් ෆොටෝ එකක් ගහලා ඒක කම්පියුටර් එකට දාන්න කියලා. ඔව් එහෙමත් පුළුවන්. ඒක ඉතින් නිකන් අර නිසි ක්‍රමවේදයක් නෙවෙයි නේ. නැත්නම් ගොඩක් අය දැන් අද කාලේ කරන්නේ එහෙමයි. ඒ ෆොටෝ එකේ ෆොටෝ එකක් ගහලා ඔක කම්පියුටර් එකට දාවි. හැබැයි අපි සාමාන්‍ය හරි ක්‍රමවේදයේ විදිහට පාවිච්චි කරන්නේ පුතේ පැතලි තිර සුපරික්ෂකය ෆ්ලැට් බෙඩ් ස්කෑනර්. ඒතර මොනවා හරි පින්තූරයක් ලේඛනයක් සංඛ්‍යාංක තොරතුරක් බවට පත් කරන්න භාවිතා කරන උපාංගය තමයි පුතේ පැතලි තිර සුපරික්ෂකය කියලා කියන්නේ. පැතලි තිර සුපරික්ෂකය මතක තියාගන්න ඕනේ. හරි. ඊට අමතරව පුතේ උපාංග කීපයක් අපි කතා කරනවා. මේ තියෙන පුතේ ආදාන උපාංගයක්. මොකක්ද මේ උපාංගයේ නම? ආදාන උපාංගයක් මොකක්ද මේ? මෙන්න මේ කෝඩ් එකට අපි කියනව නමක් මොකද්ද? බාකෝඩ්. ඒතර බාකෝඩ් එක කියවන්නේ මේකේනේ. මොකද්ද උපාංගය නම? barcode scanner. ඔව් ස්කෑනර්. එහෙනම් බාකෝඩ් රීඩර්. බාකෝඩ් ස්කෑනර් කිව්වත් හරි. ඇත්තටම කරන්නේ පුතේ ස්කෑන් කරන එකක්. මෙයා ලේසර් බීම් එකක් යවලා ලේසර් කිරණයක් යවලා තමයි මේ බාකෝඩ් එක ස්කෑන් කරන්නේ. ලේසර් කිරණයක් යවලා. ඒතර මතක තියාගන්න ඕනි තීරු කේත කියවණය. තීරු කේත කියවණය කියලා කියන්නේ ආදානුපාංගයක්. මෙයා මේ බාකෝඩ් එකේ තියෙන සියලු විස්තර පරිගණකයට ඇතුළත් කර ගන්නවා. ඔයාලා ඇඳුම් මෙහෙම මිලදී ගන්න ගියාම ඒ කඩේ ඉන්න ඒ කැෂියර් එකේ ඉන්න කවුරු හරි ගෑනු ළමෙක් හරි පිරිමි ළමෙක් හරි ඇතිනේ. ඒතර එයා කරන්නේ අපි ඒ ගන්න ඇඳුමේ බාකෝඩ් එක මැෂින් එකකට අල්ලනවනේ. පොඩි යන්ත්‍රයකට නේ. ඒතර එයාට පුළුවන් කොළ පාට හරි රතු පාට ලේසර් බීම් එකක් යවලා එයා ඒක කියව ගන්නවා. බාකෝඩ් එකේ තියෙන විස්තර ටික. එතකොට බිල් එක ඇතුළත් වෙනවා ඒකට පරිගණකයට. ඒතර පරිගණකයට මොනවා හරි ආදානය කරන්න මේ තීරු කේත කියවණය පාවිච්චි කරන්න පුළුවන්. සබ්ද තීරු කේත කියවණය කියලා කියන්නේ ආදානුපාංගයක්. ආදාන උපක්‍රමයක් මතක තියාගන්න ඕනේ. තීරු කේත කියවණය. අපි ලියමු පුතේ ඔතන යටින් පොඩි දෙයක්. පැතලි තල සුපරික්ෂකය. A flatbed scanner. පැතලි තල සුපරික්ෂකය. එතනින් ලියමු. flatbed scanner ගාවින් ලියමු. පින්තූරයක් හෝ කිසියම් ලේඛනයක් සායිමත් කියන්නකෝ. පින්තූරයක් හෝ කිසියම් ලේඛනයක් සංඛ්‍යාංක දත්ත බවට සංඛ්‍යාංක කියන එක සහ බිඳුව කියන එක සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කර සංඛ්‍යාංක දත්ත බවට
පරිවර්තනය කර ආයි මම මුලින් ඉඳන් කියන්නම්. පින්තූරයක් හෝ කිසියම් ලේඛනයක් සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කර ආදානය කර ගැනීම සඳහා පින්තූරයක් හෝ කිසියම් ලේඛනයක් මං කියන එක ඇහෙන්නේ නැද්ද හරියට? නැහැ. මට දැන් මේ දුව කියන එක නම් හොඳට ඇහෙනවා. පින්තූරයක් හෝ කිසියම් ලේඛනයක් සංඛ්‍යාංක දත්ත බවට පරිවර්තනය කර ආදානය කර ගැනීමට මෙය භාවිතා කරයි. දැන් ඇහෙනවද? ඔව් සර්. භාවිතා කරයි. දැන් ලියමු. මෙය ඡායා පිටපත් යන්ත්‍රය හා ඒ කියන්නේ ෆොටෝකොපි මැෂින් එක මෙය ඡායා පිටපත් යන්ත්‍රය හා සමාන වේ. මෙය මොකටද ලියන්නේ? මෙතනට පුතේ පැතලි තල සුපරීක්ෂකය ගැන. මෙය ඡායා පිටපත් යන්ත්‍රය හා සමාන වේ. ඊළඟට දෙනවා මේ තීරුකේත කියවනය කියලා. එතන යටින් ලියාගමු. තීරුකේත කියවනය ගැන ලියාගමු. එතන ලියන්න. තීරුකේතවල ඇති විස්තර පරිවර්තනය කර පරිගණකයට ආදානය කරයි. හරි. පුතේ නෝට් එක ලියාගන්න ඉතින් ගැටලුවක් આવොත් මට කියන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. හරි. මේ උපාංගයක් තියෙනවා පුතේ. චුම්බක තීන්ත හෙට පුතේ හෙට සත්‍යකයේ පන්තිය නෑ හොඳේ. දැන් ළමා ගිය සතියේ ගැනදී ලබන බ්‍රහස්පතින්ද තියේ කියලා. ගැටලුවක් තියෙනවා පන්ති නවත්තන්න කියලා තියෙනවා මේ විභාගෙත් එක්ක 20 වෙනකම්. හෙට සත්‍යකයේ පන්තිය නැහැ. හැබැයි අපි පටන් ගත්ත ඉරිද පන්තියක්
ඉරිදා සෙනසුරාදා සති අන්තයේ පන්ති තියෙනවා. හරිද? හෙට පන්තිය නැති වුණාට සෙනසුරාදා ඉරිදා පන්ති තියෙනවා. මගේ පන්ති හොඳයි. අනිත් පන්තියේ සත් එකේ නැතුව ඇති. මගේ පන්තිය තියෙනවා. තේරුණාද? හෙට පන්තිය නෑ පුතේ. හෙට පන්තියට එන්න හිටියව කවුරු හරි ඉන්නවනම් පුළුවන් නම් සෙනසුරාදා ඉරිදා තියෙන පන්තියට එන්න. ඒකට. පුළුවන් නම්. මේ ටිකම තමයි කරන්නේ. මේ ටිකම තමයි කරන්නේ. උදේ ඔන්ලයින් එකටත් ඇවිල්ලා අසකරත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් දෙකටම ආවත් කමන්නේ නැහැ. මේක දවසේ. ඒක ගැටලුවක් නෑ. හරි. පුතේ මේ තියෙන පුතේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියලා එකක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා magnetic ink character recognition කියලා. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. ඒතර චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණයේදී කරන්නේ චෙක්පත් වල තියෙනවා පුතේ චෙක්පත් අංකය කියලා කොටසක්. මම මේ දින චෙක්පතක් මෙන්න මේ පෙන්නන්නේ චෙක්පතේ කොටසක් චෙක්පතක්. ඒතර චෙක්පතේ තියෙනවා පුතේ චෙක්පත් අංකය. චෙක්පත් අංකයේ තියෙන්නේ ඔව් මේ සිකුරාදර බද්දේගම පන්තිත් තියෙනවා. ඒව තියෙනවා හොඳේ බද්දේගම තියෙන ඒවා තියෙනවා. ඒ ගැටලුවක් නෑ. මේ ඒ කියන්නේ ලබන සතියේ බ්‍රයිට් එකේ පන්තිත් තියෙනවා. බ්‍රයිට් එකෙන් 10 වසරේ පන්තිත් තියෙනවා. හරි. ලබන සතියේ මේ සෙන්සුරාදිරිදා සත් එකේ පන්තිත් තියෙනවා. ලබන සතියේත් තියෙනවා. මේ සතියේ හෙට තමයි පන්ති නැත්තේ. හෙට සත් එකේ පන්ති නැහැ. හරි. හරි. ඉරිදා පන්ති කීරේ තියෙන්නේ? මොකද? ඉරිදා පන්ති කීරේ තියෙන්නේ? දෙකේ ඉඳන් 4 වගේ වෙනකම්. මම මතක හැටියට මම ගෲප් එකට නම් දාලා ඇති ඒ ටයිම් ටේබල් එක. පොඩ්ඩක් කියනක මම ඔහොම ඉන්න මම ඒක කියනවා. සර් ඉරිදා 2:04යි තියෙන්නේ සර්. 1:04. ඉරිදා තියෙන්නේ පුතේ 10 වසරේ 2:04. මේ බ්‍රහස්පතින්දා තියෙනවා 5:07 සත් එකේ 10 වසර. ඒතර ඔය දෙකෙන් එකකට එන්න පුළුවන්. දැන් මේ සතියේ බ්‍රහස්පතින්දා ඒ කියන්නේ හෙට බ්‍රහස්පතින්දා පන්තියක් නෑ පුතේ. හරිද? හැබැයි ඉරිදා පන්තිය තියෙනවා. ඉරිදා 14. දැන් කවුරු හරි හෙට බ්‍රහස්පතින්දා පන්තියට එන්න කියනවා. එයාට ඉරිදා 2:04 එන්න පුළුවන් නම් මේ සතියට පානා ඉරිදා 2:04ට එන්න. ලබන සතියේ නම් බ්‍රහස්පතින්දා දෙකට එන්න. හරිද? හරි. පුතේ ඒ කියන්නේ ඔයාලට පොඩ්ඩක් දෙකයි දැන් කාට හරි දෙකට පන්ති වරනවා 2:30ට පටන් ගන්න ඕනේ කියලා එහෙම හිතනවනම් මේ කියන එක මට. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි ISBN කියලා. ISBN කියලා කියන්නේ පොත්වල තියෙන ජාත්‍යන්තර අංකයක්. ISBN අංකය කියලා කියන්නේ. පොත්වල එහෙම තියෙනවා ජාත්‍යන්තර සම්මත කේතයක් අංකයක්. අන්න ඒක තමයි ISBN කියලා කියන්නේ. ඔය දැන් grade 9 දැන් ඔයා grade 10 එන්නේ. ඒතර විභාගේ තියෙනවා grade 9 එකේ last term test එක final term test එක තියෙනවා. ඒක time table එක දීලානේ යත්තේනේ. 17 වෙනිදා වගේ පටන් ගන්නවා. දැස 18. 18 10 හරි. සාමාන්‍ය 10 වසරට නම් ඒ කියන්නේ 10 වසරේ අවසාන වාර විභාගේ තියෙන 11 වසර ළමයින්ට. ඒකට 17 වෙනිදා පටන් ගන්නවා කියලා තමයි මට මතක හැටියට කිව්වේ. 17 තමයි පටන් ගන්න. හරි. අපි කතා කරේ පුතේ අර මේ පාඩමේ ආයි කොටසට යමු. මේ තියෙන පුතේ චෙක් එකක්. හරි. 18 කියලා කියනවා. හරි. මේ චෙක් එකක් තියෙන සාමාන්‍ය ප්‍රශ්න පාඩම ඉවරලා අපි පොඩි වෙලාවක් මම දෙන්නම්. ඒකෙදි යහමු. හරි. අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඒක ආවේ. දුරුතේ මේ තියෙන්නේ මේ චෙක් එකක් මේ චෙක් එකේ තියෙනවා චෙක්පත් අංකය කියලා එකක්. මෙන්න මෙතන තමයි. මෙතන යටම කියන මෙන්න මෙතන මේ තියෙන පුතේ ඔය අංක ටික. ඒතර සාමාන්‍ය ළමයි ලංකාවේ චෙක් එකක් නෙවෙයි. උතර මේ අපේ චෙක් එක ගන්න පුතේ මෙතන මෙම තිලුවේ කිසිවක් නොලියන්න කියලා ලියලා තියෙනවා.
උතර මේක පුතේ මෙන්න මේ අංක චෙක් මේක ඇතුළේ බැංකුවේ අංකය, බැංකු ශාඛා අංකය, කියන බැංකුව, බැංකු ශාඛාව ඒ සියල්ල හඳුනා ගන්න පුළුවන් ඔය අංකේ. උතර පුතේ අපි ඔහොම චෙක් එකක් දුන්නම දැන් චෙක්පත් නිෂ්කාශනය කියලා එකක් කරනවා. ඒ කියන්නේ මම කාට හරි චෙක් එකක් දෙනවා රුපියල් 10ක. හරි. චෙක් එකක් දුන්නොත් එහෙම ඔය චෙක් එක පුතේ බැංකුවට දුන්නම දැන් මම දෙනවා චෙක් එකක් ඔන පසඳුට. හරිද? පසඳු ඕක ගෙනිලා බැංකුවට ඉදිරිපත් කරනවා. බැංකුව කරන්නේ මෙන්න මෙතන තියෙනවනේ පුතේ උපාංගයක්. මෙන්න මේ වගේ උපාංගයක් තියෙනවා. මෙන්න මේ තියෙන කොටුව මේ මම කොටු කරේ දැන්. මෙන්න මේ උපාංගය. අන්නේ උපාංගයට මේ චෙක් එක දාලා බලනවා. චෙක් එක කරමම මේ උපාංගයෙන් පුතේ චෙක් එකේ තියෙන විස්තර පරිගණකයකට ඇතුළත් කරනවා. හරි ඒක ආදානුපාතිකයක්. මේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනවා කියන්නේ. උතර මෙයා කරන්නේ චෙක් එකේ තියෙන විස්තර ටික පරිගණකයට ඇතුළත් කරනවා. උතර එයා බලනවා චෙක් බැංකුව කොහෙද මේ ශාඛාව කොහෙද මේ ගිණුම කොහෙද ඒව බලනවා. උතර මගේ ගිණුමේ සල්ලි තියෙන්න ඕනේ පසඳුරට සල්ලි දෙන්නට. උතර මේ උපාංගයෙන් චෙක් කරනවා අර ආදානය කරපු විස්තර අනුව චෙක් කරනවා මගේ ගිණි ප්‍රමාණවත් මුදල තියෙනවද? තියෙනව නම් චෙක් එකට දාලා මුදල ලබා දෙන්න පුළුවන්. උතර චෙක් පතක තියෙන විස්තර කියවලා පරිගණකයට ආදානය කරන්න පුතේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය මගින්. මේකට චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියන්නේ දැන් මේ චෙක්පත් අංකය මෙන්න මේ තියෙන අංක ලියලා තියෙන්නේ විශේෂ වූ තින්ත වර්ගකින්. මේ ටික ලියලා තියෙන්නේ විශේෂ වූ තින්ත වර්ගකින්. විශේෂ වූ තින්ත වර්ගකින් ලියපු මෙන්න මේ තීරුව කියවන්න පුළුවන් උපාංගය තමයි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියලා කියන්නේ. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. ඒතර යාපතේ මතක තියාගන්න ඕනේ හරි සරල දෙයක්. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණයෙන් කරන්නේ චෙක්පත් වල නිවැරදිතාවය පරීක්ෂා කරනවා. එනේ මගේ ගිණුමේ නිවැරදිව සල්ලි ප්‍රමාණය තියෙද? මේ චෙක් එක හොර එකක්ද? නැත්නම් හොර නැති එකක්ද? කියන්නේ නිවැරදි එකක්ද? කියන්නේ ව්‍යාජද අව්‍යාජද කියලා. හරි. චෙක් එක නිවැරදිද කියලා පරීක්ෂා කරන්නේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය මගින්. මතක තියාගන්න ඕනේ. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණේ. උතර පේපර් එකේ අහනවා පුතේ. චෙක්පත් වල නිවැරදිතාවය පරීක්ෂා කරනු ලබන්නේ කියලා උපාංග හතරක් දී. උතර එකක් දී චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන්න අපිට පුළුවන් චෙක්පත් වල නිවැරදිතාවය එහෙම නැත්නම් වළංගුතාවය පරීක්ෂා කරලා බලන්න. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණේ. අපි ලියමු පුතේ ඒක ගැන. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියලා අපේ ටියුට් එකේ ඇති චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. magnetic ink character reader character recognition මොකක් කියලා ඉවත් කරන්නේ. magnetic ink character recognition. මම කියන එක නිවැරදිව ඇහෙනවද? මම කියන එක නිවැරදිව උසෑනෝ. හරි පුතේ ඔය කාට හරි එකට වගේ ඇහෙන්නේ නැත්නම් Tamanගේ දත්ත ඒ කියන්නේ දත්තයේ වේගයේ අඩුවක් ඇත්තේ. රවුටර් එකක් නම් පාවිච්චි කරන්නේ රවුටර් එක පොඩ්ඩක් බලන්න සිග්නල්ස් කොච්චර තියෙනවද කියලා. ඒක වෙන තැනකින් පොඩ්ඩක් තියුවා නම් හරි. ෆෝන් එක නම් පාවිච්චි කරන්නේ ෆෝන් එක පොඩ්ඩක් අරගෙන යන්න පුළුවන් නේ. එහෙම බලන්න පොඩ්ඩක් සිග්නල් එන ප්‍රමාණය ගැටලුවක් වුණාම තමයි ඔක්කොන්නේ පුතේ. හරි. ලියමු පුතේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියලා. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය කියලා ලියාගමු. ඔතනින් චෙක්පත් වල කියන්න චෙක්පත් වල නිවැරදිතාවය චෙක්පත් වල නිවැරදිතාවය මෙමගින් පරීක්ෂා කරයි. චෙක්පත් වල නිවැරදිතාවය මෙමගින් පරීක්ෂා කරයි. මෙමගින් පරීක්ෂා කරයි. චෙක්පතේ ඇති පොඩ්ඩක් මුලින් ඉඳන් කියනවද? චෙක්පත් වල නිවැරදිතාවය මෙමගින් පරීක්ෂා කරයි.
චෙක් පතේ ඇති චෙක්පත් අංකය බැංකු අංකය තව ගොඩක් අංක තියෙනවා මම ඔය කීපයක් කිව්වේ චෙක්පත් අංකය බැංකු අංකය යනාදිය කියවා පරිගණකයට ආදානය කිරීම මෙමගින් සිදු කරයි. පරිගණකයට ආදානය කිරීම මෙමගින් සිදු කරයි. සර් ඔව් පුතේ. දැන් අර මේ MCQ පේපර් බලන්නත් එහෙම සිස්ටම් එකකින් ඔව්. ඉන්නේද? අන්න හරි. ඔව්. දැන් මම තව ටිකකින් ඒක පෙන්නනවා පුතේ. එහෙම පිටුරයක්. හරිද? MCQ පේපර් බලන්නෙත් ඒක තමයි. එහෙම ක්‍රමයකින් තමයි. මේ ඊළඟට පුතේ ඊළඟට ප්‍රකාශ අක්ෂර සංජානනය. ඔය ප්‍රකාශ සලකුණු සංජානනයෙන් තමයි MCQ පේපර් බලන්නේ. ප්‍රකාශ සලකුණු සංජානනය. හරි? දැන් ප්‍රකාශ අක්ෂර සංජානනය කියලා එකක් දැන් පුතේ උදාහරණයක්. දැන් මට ඕන මෙන්න මේ මගේ ටියුට් එක තියෙන දේවල්. නැත්නම් කාට හරි ළමයෙකුට ඕන මේ ටියුට් එකේ තියෙන දේවල් ටික පුතේ පරිගණකයට ආදානය කරගන්න. හැබැයි ආදානය කරගන්න print out එකක් කියලා දන්නකො තියෙන්නේ. ආදානය කරගන්න ඕනේ මේක ආදානය කරන අකුරු වෙනස් කළ හැකි පරිදි. එහෙනම් අපිට අකුරු වැරදිලා තියෙනවා ඒක මකන්නේම පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගාලා දාගත්තාම අකුරු මකන්නේම බෑ. මොකද ඒක ෆොටෝ එකක්. මේ PDF එකක් විදියට දැන් මම ඔයාලට ඔය ටියුට් එක දුන්නේ අපේ මොකද group එකට දැම්මේ PDF එකක් විදියට. එතකොටත් තවත් බෑ ඉතින් මේක සමහර ඒවා වෙනස් කරන්න. කොපි කරගන්න පුළුවන් හැබැයි. මේව සිලෙක්ට් කරලා කොපි කරගන්න පුළුවන්. හරි. මේ කොපි කරලා පස්සේ වෙනස් කරන්න පුළුවන්. අපිට මේ වෙනස් කරන්න බැරි ලේඛනයක් තියෙනවා නම් පුස්තකාලවලදී මේක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කරනවා. පුස්තකාලයේ පිටේ සමහර ලාවට තියෙන එකම එක පොතයි. ඒ පොත නැති වුණොත් ඔගේ පිටුවක් කවරේ කඩාගත්තොත් පොත පුස්තකාලෙට නැහැ. ඒතර පුස්තකාලෙට ඕන මේ පොත සංරක්ෂණය කරන්න. ඒකේ තියෙන විස්තර ටික ඔක්කොම කරුණු ටික පරිගණකයකට අත් කරලා තියන්න ඕනේ. ඒතර පොතේ පිටු 1000ක් 2000ක් තියෙන පොතක් නම් අපිට පිටු 100ක් 300ක් තියෙන එකක් කියලා. ඔබ ටයිප් කරන්න ගියාම පුතේ ලොකු කාලයක් ගත වෙනවා. ඒක නිසා අකුරු සංස්කරණය කළ හැකි පරිදි අකුරු වෙනස් කරන්න පුළුවන් වෙන පරිදිම පරිගණකයට ඇතුළත් කළ හැකි උපාංගයක් තියෙනවා. අනේ උපාංගය අපි හඳුන්වනවා ප්‍රකාශ අක්ෂර සංජානනය. අකුරු හඳුනා ගන්න පුළුවන් උපාංගයක් පුතේ. ප්‍රකාශ අක්ෂර සංජානනය. ඒතර ප්‍රකාශ අක්ෂර සංජානනය කියලා කියන්නේ එන්න මේ උපාංගයක් මේ තියෙන පුතේ. ඒතර පුස්තකාලේ පොතක් නම් තියෙන්නේ ඒක වයර් එකේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්නේ. අපි කරන්නේ මෙන්න මේ පොතේ පේලි දිගේ මේ උපාංගය අල්ලගෙන යනවා. පොතේ පේලි දිගේ පුතේ මේ උපාංගය අල්ලගෙන යනවා. එතකොට වෙන්නේ මේ උපාංගයට පුළුවන් අර අකුරු කියවලා ඒ පරිගණකයට ආදානය කරන්න. මේ උපාංගයට අපි කියනව නම මොකක් කියලාද? ප්‍රකාශ අක්ෂර සංජානනය. ප්‍රකාශ කියන්නේ මේ ඔප්ටිකල් කියන එක. දැන් මේ මවුස් එක ප්‍රකාශ මවුස් එකක්. ඔප්ටිකල් මවුස්. ප්‍රකාශ කියන්නේ ඒකේ ලේසර් කිරණයක් යවලා තමයි මේවා කියවන්නේ. ඒ නිසා ප්‍රකාශ කියලා කියන්නේ. ප්‍රකාශ අක්ෂර සංජානනය. ඒතර මේකට පුළුවන් අකුරු හඳුනා ගන්න මේ තියෙන පුතේ උපාංගයක්. ප්‍රකාශ අක්ෂර සංජානනය. මේක නම් වයර් එකක් නේ වයර්ලස් එකක්. හරි ප්‍රකාශ අක්ෂර සංජානනය. ඒතර ලේඛනයක තියෙන අකුරු සංස්කරණය කළ හැකි පරිදි වෙනස් කරන්න පුළුවන් පරිදි පරිගණකයට ආදානය කරගන්න භාවිතා කරන උපාංග තමයි ප්‍රකාශ අක්ෂර සංජානනය කියලා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා optical character recognition. now optical character reader කියලා. ඒ කියන්නේ
ප්‍රකාශ අක්ෂර සංජානනයේ ඔප්ටිකල් කැරක්ටර් රීඩර් OCR කෙටියෙන් කියනවා OCR කියලා. OCR මේ තියෙන ඔය පොතේ තියෙන පින්තූර මෙතන තියෙන්නේ OCR එක ප්‍රකාශ අක්ෂර සංජානනය. හරි ප්‍රකාශ අක්ෂර සංජානනය මතක තියාගන්න ඕනේ. හරි අපි ලියමු පුතේ ප්‍රකාශ අක්ෂර සංජානනය ගැනත් ඔතන ලියමු ඔයගේ ටියුට් එකේ ලියන්න ලේඛනයක ඇති අකුරු සංස්කරණය කළ හැකි පරිදි පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා සකස්කරණය කළ හැකි පරිදි සංස්කරණය නේද සංස්කරණය එඩිට් කරන සංස්කරණය කළ හැකි පරිදි පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. ඉවර වෙන පිටේ 10 මාරට. හරි. එතනටම ලියමු. පුස්තකාලවල එතනටම ලියන්න පිටේ. පුස්තකාලවල ඒකේ පුතේ මුල් වාක්‍යය මම මුලින් කියපු වාක්‍ය කවුරු හරි කියන්නකෝ. ලේඛනයක ඇති අකුරු පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. හරි. ලේඛනයක ඇති අකුරු නාක්ෂර පරිගණකයට ඇතුළත් ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. හරි ඒක තමයි මුලින් කිව්වේ. එතනම ලියමු. සංස්කරණය කළ හැකි පරිදි සංස්කරණය කළ හැකි පරිදි ඇතුළත් කර ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. ලේඛනයක ඇති අකුරු සංස්කරණය කළ හැකි පරිදි පරිගණකයට ඇතුළත් කර ගැනීම සඳහා මෙම උපාංගය භාවිතා කරයි. එතනටම ලියමු. පුස්තකාලවල පොත්පත් සංරක්ෂණය සඳහා මෙම ක්‍රමවේදය යොදා ගනී. පුස්තකාලවල පොත්පත් සංරක්ෂණය සඳහා මෙම ක්‍රමවේදය යොදා ගනී. 10 මාරණකම් කරේ වැඩි නෑනේ වෙලාවනේ. ඒ කියන්නේ මේ 10ට නවත්තන්න කියලා තමයි කියන්නේ. සුෂා 10 කාලට ඇරියාම හරි. වැඩි සර්. දැන් ගොඩ ඊට කලින් බලමු. මේ මම හිතාගෙන ඉන්න ටික වරුණාම නවත්තන්න. 10 කාලට ඉවරගෙන. හරි. ඔය පුතේ ප්‍රකාශ කාලවල හරි මාත් එක්ක කතා බහ කරලා ඉන්න. එතකොට නිදිමත එහෙම එන්නේ නෑනේ. අපි මේ අර සම්ප්‍රදායික පන්තියක ඉන්න වගේ එහෙම ඉන්න ඕනේ නෑ. නේ මගෙන් ප්‍රශ්නයක් අහන්න. එතකොට සාමාන්‍ය හරි සහැල්ලුවෙන් ඉන්න පුළුවන් පන්ති. නේ මම සාමාන්‍ය පන්ති කාමරෙදිත් කියන්නේ එහෙම තමයි. මට ළමයා ප්‍රශ්න අහන ප්‍රමාණය හරි අඩුයි. හැබැයි මේකෙදි ටිකක් හරි අහනවා. අඩු ගානේ ලියා ගන්න බැරි වුණ එක ආයි කියන්න කියලා හරි. නේ සාමාන්‍ය පන්ති කාමරෙදි මුණ බලන් ඉන්නකොට එහෙම අහන්නේ නැහැ සමහර ළමයි. උත්තර එක දැන් කතා බහ කරලා ඉන්නකොට ටිකක් අර Tamanට
මේ නිදිමතක් එහෙම එන්නේ නැහැ. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නේ. නිකන් වාඩිලා ඉන්න ගියාම තමයි නිදිමත එන්නේ, කම්මැලි එහෙම වෙනවා. ඒක සාමාන්‍ය වෙන දෙයක්. මම හිටියත් එහෙම වෙනවා. හරි. ඔව්. දැන් කල වගේ වුන් වාඩිලා ඉන්න කවුරු හරි වෙන කෙනෙක් නම් කතා කරන්නේ. මට වෙලාවට නිදිමතයි. නේ? දැන් මට නිදිමත නැහැ මම කතා කර කර ඉන්න නිසා. ඔයාලත් මාත් එක්ක කතා කරන ප්‍රශ්න අහන්න පාඩමට දාලා ඒවා. ඒතර කිසි ගැටයක් නැහැ. සර් කියන්න. සර් මේ මට අච්චුවත් හම්බුන්නේ නැහැ. ඔව් ඉස්කෝලේද? ඔව් රිච්මන්ඩ් එකේ නෙවෙයි. නෑ ලෝසියස් එකේ. ආ. LOCS එකේ සර්. එහෙනම් ගන්න අපේ ඉස්කෝලේ පොත් තියෙනවා දැන්. ඒ කියන්නේ මම මේ ලැබ් එකේ පොත් ගොඩ ගහලා තියෙනවා. මේ අද එහෙමත් දුන්න ළමයින්ට ආපු හැමෝටම. මේ පොත් පිළිලත් පුතේ ඉස්කෝලේ. ඒ අදාළ ගුරුවරයාට කියන්න. ඔන්ලයින් ආච්චිපතක් ඩවුන්ලෝඩ් කරගන්න දන්නවනේ. නෑ සර්. www.edupub.gov.lk සයිට් එකේ තියෙන පොත. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. සර් ඉස්කෝලේ පොත් ඇප් එකකිනුත් ගන්න පුළුවන්. ඔව් එහෙම පොත ගන්න කොහොම හරි. මොකද පුතේ මේ පොත් තියෙන එක හොඳයිනේ. හැබැයි ඉස්කෝලේ පොත් නැති වෙන්න බෑ. අපේ ඉස්කෝලේ නම් පුතේ පොත් ගොඩක් තියෙනවා. ඉතින් අපි දැන් ප්‍රමාණය ළමයින්ට දීලා තා පොත් ටිකක් ඉතුරු වෙලත් එහෙම තියෙනවා මට උවා. ඒක සම පොත් නැති excuse me. ඔව් පුතේ. මේ මොකද්ද මේ edu කියලා ගහන්න ඕන ටෙක්ස්ට් බුක් ඩවුන්ලෝඩ් කියලා කෙලින්ම ගහුවත් එන්නේ. ඔව් ඒත් කමන්නේ ඔව්. සාමාන්‍ය මං ගියේ වෙබ්සයිට් එකේ නම නිකන් සර්ච් ටෙක්ස්ට් බුක් ඩවුන්ලෝඩ් කියලා ගහුවත් එනවා. වෙබ්සයිට් එකේ නම තමයි www.edupub.gov.lk. මේ වෙබ්සයිට් එකේ නම. හරි. පුතේ දැන් අපි ප්‍රකාශ අක්ෂර සංජානනයනේ විභාගෙදි වැඩිපුර අහන්නක් තමයි මම මේ කිව්වේ. ඒතර ඉස්සෙල්ලා කිව්වා චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. චුම්බක තීන්ත අනුලක්ෂණ කියන්නේ මොකක්ද කරන්නේ? නම හිතාගන්න. සල්මන් excuse me. excuse me. හරි කියන්නද? මේ ස්ක්‍රීන් එකේ චිත්‍ර දිනව සර්. ඔව් ඒක තමයි මම දැන් මේ කියන්න හැදුවේ. මම ඒක නවත්තලා දාන්නම් පොඩ්ඩක් ඉන්නකො. ඔව් සර් ස්ක්‍රීන් එකේ චිත්‍රයක් දිනවා. දැන් මට ඒක නවත්තන්න පුළුවන් පුතේ මේ. හරි දැන් බෑ කාටවත් අඳින්න. හරි. හරි. පුතේ ඉස්සලා අපි චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. මොකද්ද ඒක භාවිතා කරන්නේ මොකටද? චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය. පොත බලන්න නැතුව කියන්න ඕනේ. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවණය භාවිතා කරන්නේ මොකටද? චෙක් පතක නිවැරදිතාවය හඳුනා ගන්න. අන්න ඒක විතරයි මතක තියාගන්න ඕනේ. කාගෙට මතක තියාගන්න ඕන ඕක චෙක් පතක නිවැරදිතාවය පරීක්ෂා කරන හඳුනා ගන්න. හරි. ඊපස්සේ ප්‍රකාශ අක්ෂර සංජානනයෙන් කරන්නේ මොකක්ද? ප්‍රකාශ අක්ෂර සංජානනයෙන් පුස්තකාල පොත් සංරක්ෂණය. ඔය එහෙම liver ලකුණු හම්බෙන්නේ නැහැ හැබැයි. ප්‍රකාශ ඔය අපිට ලේඛනයක තියෙන අකුරු පරිගණකයට ආදානය කරගන්න පුළුවන් සංස්කරණය කළ හැකි පරිදි. ලේඛනයක තියෙන අකුරු සංස්කරණය කළ හැකි පරිදි පරිගණකයට ආදානය කරගන්නේ. අන්න එහෙම කරන්නේ ප්‍රකාශ අක්ෂර සංජානනය. මේ අක්ෂර දැන් පුතේ අපි ඊළඟට කතා කරන්නේ ප්‍රකාශ සලකුණු සංජානනය ගැන. ප්‍රකාශ සලකුණු සංජානනයෙන් කරන්නේ පුතේ අපිට පුළුවන් අපි ලියන සලකුණු අපි සටහන් කරන සලකුණු එයාට කියවන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ හරි ඉස්සෙල්ලා මගෙන් කවුරු හරි පුතේ කැහුවා බහුවර්ණ පිළිතුරු පත්‍ර අර MCQ papers මේ තියෙන්නේ බහුවර්ණ පිළිතුරු පත්‍ර ඇගීම කරන්නේ පුතේ ප්‍රකාශ සලකුණු සංජානනයෙන්. සාමාන්‍යයෙන් ඔයාලට පුතේ දැන් 10 වසරින් පස්සේ සමහර දැන්ටත් එහෙමෙන් දන්නේ නැහැ. MC ඉරිගහන පේපර් එකේ උත්තර ලියන්න දෙන්නේ කොටුසහිත කොලයක්. අපි කොටු කොලයක් කියලා තියන්නේ ඒක රවුන්ඩ් කියන්නේ නේද? රවුන්ඩ් දෙන කොලයක් දෙන්නේ. උත්තරේ කොලයේ පුතේ අදාළ උත්තරේ කතිරයක් දාන්න තියෙන්නේ. ඒ කතිරයක් දාන්නේ අපි මාක් කරන නිසා ගුරුවරයෙක් මාක් කරන නිසානේ. හැබැයි සාමාන්‍යයෙන් පුතේ කැම්පස් එකකදී එහෙම දෙන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ රවුම පාට කරන්න කියලා. පැන්සලකින් පාට කරන්න. පෑනෙන් පාට කරත් කමක් නැහැ. අර වැරදුනොත් ගන්න බැරි නිසා තමයි කියන්නේ පැන්සලකින් පාට කරන්න. පැන්සලකින් පාට කරාට පස්සේ පුතේ දැන් උදාහරණයක් අපිට මෙහෙම
දැන් උත්තර හතරක් තියෙනවා. මම උත්තර හතරක් පෙන්නන්නම් නිකන් මෙහෙම හතරක්. ඔන්න මෙන්න පළවෙනි උත්තරය. ඔයද මොක? මෙන්න දෙවෙනි උත්තරය. මෙන්න තුන්වෙනි උත්තරය. මෙන්න හතරවෙනි උත්තරය. හරි. කොහොමද තියෙන්නේ? උත්තර අපි යන පළවෙනි උත්තරය. දැන් පළවෙනි දෙවෙනි උත්තරය නම් හරි කියන්නේ පුතේ. දෙවෙනි උත්තරය තමයි හරි. මම කියන දෙවෙනි උත්තරය හරි නම් දෙවෙනි උත්තරේ පැන්සලකින් පාට කරන්න. මම පාට කරනවා. පැන්සලකින්. මම පාට කරා හොඳේ. හිතන්න කොහොම පාට කරා කියලා. දෙවෙනි උත්තරේ. excuse me sir. තෝ කියන්න පුතේ. සජානනය කියන්නේ මොකක්ද? සංජානනය කියන පුතේ සංජානනය හඳුනා ගැනීම. හඳුනා ගන්නවා. දැන් මම ඔයා හරියටම හඳුනා ගන්නවා සංජානනය කියන්න පුළුවන්. හරි. ප්‍රකාශ සලකුණු හඳුනා ගන්න එක කරන්න. සංජානනය හඳුනා ගැනීම. දැන් සලකුණු කියවීම ඒත් එකයි. ප්‍රකාශ සලකුණු කියවණය කිව්වත් ඕකම තමයි. සංජානනය. සංජානනය කියන වචනේ දැන් හඳුනා දැන් දන්නවනේ. දැන් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. හඳුනා ගැනීම ඔය කියන්නේ. උදේ දැන් මම පාට කරන්නේ මගේ උත්තරේ 2. හරිද? දැන් මේක පුතේ මේ හරි වැරදි නිවැරදි බව පෙන්නනවද? ඔව් මාක් කරලා දෙන උත්තර කීයක් හරිද කියලා. මේ මැෂින් එකෙන් පුතේ උත්තර කීයක් හරිද කියලා කියනවා. අපි මේක දැම්මම අපේ MCQ උත්තර කොලේ දැම්මම. හරි ඒකට කරන්නේ මේකෙන් කරන්නේ මේ හැම කොටුවකට පුතේ යවනම ලේසර් කිරණයක්. හැම රවුමකටම ලේසර් කිරණයක් යවනවා. ලේසර් කිරණය යවුවම පුතේ මොකක්ද රහස? හැම කොටුවකටම ලේසර් කිරණයක් යවනවා. ලේසර් කිරණයක් යවුවම මෙන්න මේ සුදු පාට රවුම් වලින් පරාවර්තනය වෙනවා. ඒ කියන්නේ යාලට කවුද මේ අසංගින දෙන්නේ? ඔව් කියන්න මොනවද ප්‍රශ්න තියෙනවා නම් කියන්න මට. sir excuse me. කියන්න පුතේ. මේ ඔකේ මාක්ස් දෙන්නේ කොහොමද? ඔව් මාක්ස් පුතේ ඒ කියන්නේ ලකුණු 1යිනේ දෙන්නේ. අයා කියන උත්තර ගාන හරියම තමයි පෙන්වන්නේ. උත්තර කියන්නේ අපි සාමාන්‍යයෙන් මාක්ස් 40 නම් දෙන්නේ. උත්තර 30ක් ගන්න ලකුණු 30යි. නේ? ඒ වගේ. හරිද? හරි. ඒතර පුතේ දැන් මේ දැන් ඔයාලා සුදු පාට දුම් අඳින දෙන ඉස්කෝලේ කළු පාට දුමක් දෙන්න තිබුණේ නෑ. කුණු ගෑවෙන්නේ නෑනේ. ගෑවුනත් පේන්නෙත් නෑ. නේ? ඇයි ඉස්කෝලේ යනකොට සුදු පාට දුම් අඳින දෙන්නේ? සුදු පාට වලට මේ අව්ව වැදෙන්නේ නැතුව ඔව්. සුදු පාට දුමක් අඳන් ඉන්න එක හරි කළු පහසුයි. වෙන්නේ නැතිව ඉන්න. ඔව්. රස්නේ උරා ගන්න උරා ගන්න එයා පරාවර්තනය කරනවා. නේ? පරාවර්තනය කරනවා. එතකොට මේ රවුමෙන් තේමයි. මේ රවුමේ පාට නොකරපු කොටස ඒක සුදු පාටට උරු වෙන්නේ. අන්න ඒ තැන් වලින් පුතේ පරාවර්තනය කරනවා ආයි කිරණය. මේ කළු පාට කරපු රවුම පරාවර්තනය කරන්නේ නැහැ. උතන මේ උපකරණේ හිතනවා මේ කළු පාට කරපු එක තමයි මෙයා මාක් කරලා තියෙන්නේ. උතන එයා පළවෙනි ප්‍රශ්නෙට ඒ කියන මෙයා මාක් කරලා තියෙන උත්තරේ 2. අපි කර්ම කම්පියුටර් එකට කියලා තියෙන්නේ පොඩ්ඩක් ඉන්න පුතේ මම මයික් ටිකත් ඕෆ් කරලා ගන්නම්. මෙතන මේ කරදරේ නැහැ. හරි. කවුරුහරි මොනවා හරි කරනවා නම් මැසේජ් එකක් දාන්න chat එකේ මට. හරි. හරි ඉතින් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ අපි කම්පියුටර් එකක් කියලා දෙනවා පළවෙනි එකට උත්තරේ 2. එකට 2 කියලා. එකට 2 කියලා තියෙනවා. එතකොට මෙයා හිතා ගන්නවා. එකට මෙයාත් මාක් කරලා තියෙන 2 අපි කම්පියුටර් එකේ කියලා තියෙන 2 අහන එකක් එයාගේ හරි. එයා මාක් කරගන්න. ඔක තමයි ආ දිගින් දිගටම කරන්නේ. ලේසර් කිරණයක් යවලා ලේසර් කිරණය පරාවර්තනය වෙනවා නම් ලේසර් කිරණය කවුද මේ පිමින්නේ? හරි. ලේසර් කිරණයක් යවලා පුතේ ලේසර් කිරණය පරාවර්තනය වෙනවා නම් හරිද? ලේසර් කිරණය පරාවර්තන ඒක නෙවෙයි මාක් කරලා තියෙන්නේ. හරි මොයි දැන් පිම්මින කෙනා මට මයික් එකේ පෙන්නනවා. හොඳේ මයික් එක on වෙලා තියෙනවා කියලා එයාගේ පේනවනේ. මයික් හැමෝගෙම off වෙලා තියෙයි එයාගේ on වෙලා තියෙනවා පේනවා. ඒක නිසා මම මුකුත් කියන්නේ නැහැ. එයාව නිකම්ම අයින් කරලා දානවා. හරිද? මම ඊළඟට තාටිකගේ නම කියන්නේ. කවුද පිම්මින්නේ කියලා. නම කියලා අයින් කරලා දාන්න. හරි. පුතේ
දැන් මම කිව්වේ මේ ප්‍රකාශ සලකුණු සංඥා අපි සලකුණු කරාම ඒවා හඳුනා ගන්න විදිහ. මොකද ලේසර් කිරණයක් යවල තමයි අදාළ හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ප්‍රකාශ සලකුණු සංජානනයේ මේ තියෙන පුතේ වගේ උපාංග තව මේ තියෙන පුතේ ප්‍රකාශ සලකුණු සංජානනයක්. අපි කරන ලද සලකුණු හඳුනා ගැනීම සඳහා ප්‍රකාශ සලකුණු සංජානනය භාවිත කරන්න පුළුවන්. ඒතර මතක තියාගන්න ඕනේ විභාග පේපර් එකේ අපි බහුවර්ණ පිටුරු පත්‍ර ඇගයීම සඳහා භාවිත කරන උපාංගය වන්නේ බහුවර්ණ පිටුරු පත්‍ර ඇගයන්න නම් භාවිත කරන උපාංගය තමයි ප්‍රකාශ සලකුණු සංජානනය. දැන් මම එකම වගේ උපාංග තුනක් කිව්වා ටිකක්. එකක් චුම්බක තීන්ත අනුලක්ෂණ කියවන. මොකක්ද ඒකෙන් කරන්නේ? චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ චෙක් පත්වල නිවැරදිතාවය පරීක්ෂා කරනවා. ඒක මේ වෙලාවෙත් කවුරු හරි දැන් මම මේ ප්‍රශ්නෙට උත්තරේ මේ මම මේ කියන්නේ මේ Zoom එකේ හැම පහසුකමක්ම තියෙනවා කවුරු හරි අඳුන ගන්න කන්ට්‍රෝල් කරන්න. ඔයගොල්ලන්ගේ මයික් ඔෆ් කරලා මම මයික් ඔෆ් කරා ඉස්සෙල්ලා. එතකොටත් කවුරු හරි ඔන් කරන් ඉන්නේ නැත්තේ. මම ඒක ඔෆ් කරේ නැහැ. හරි. ඒක නිසා තමයි මේ කාරේ. මම කිව්වේ දැන් කවුරු හරි මොනවා හරි දෙයක් කරනවා නම් ඒ ඔක්කොම ගැනීම ඒ වගේම මම මේ රෙකෝඩින් දාලා තියෙන chat එක ඔක්කොම රෙකෝඩ් වෙනවා. මයික් ඔන් කරපු ඒවා එක එක අවස්ථාවල ඒවත් රෙකෝඩින් එකේ මට බලා ගන්න පුළුවන්. පස්සේ රෙකෝඩින් දැම්මට පස්සේ වෙනම කටහඬ වල ටික රෙකෝඩ් වෙනවා. වෙනම වීඩියෝ එක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ වෙනම chat එක රෙකෝඩ් වෙනවා. ඔක්කොම වෙනවා. හරි. රෙකෝඩින් දැම්මම. ඒක නිසා මේ කරදරකාරී විදිහට කවුරු හරි හැසිරෙන්න ඕන නම් එයා පද්දෙන් අයින් වෙලා එහෙම හැසිරෙන්න පුළුවන්. හරි. අපිට කරන්න එපා. හරි. ඒකයි මේ කියන්නේ. හරි දැන් මෙතන සමහරට එහෙම කරදර කරන්නේ නැහැ ඉස්සෙල් එක්කෙනෙක් ඉඳලා මම අයින් කරලා දැම්මා එක්කෙනෙක් අර මුලින්ම කිව්වේ මේ කරදරකාරයෙක් ඇවිල්ලා ඉන්නවා කියලා එයාව හරි අපිට මේක ප්‍රකාශ මම ඉස්සෙල්ලා ගියා චුම්බක ලක්ෂණ කියවනේ ඒකෙන් කරන්නේ චෙක් පත්වල නිවැරදිතාවය පරීක්ෂා කරනවා ඊට පස්සේ ප්‍රකාශ අක්ෂර සංජානනය එයාට පුළුවන් අකුරු හඳුනා ගන්න අකුරු ලේඛනයක නම් මේ මොනවාරි පොතක තියෙන අකුරු සංස්කරණය කළ හැකි පරිදි හඳුනගෙන ප්‍රදානය කරන්න පුළුවන් ප්‍රකාශ අක්ෂර මේ ප්‍රකාශ අක්ෂර සංජානනය දැන් කිව්වේ ප්‍රකාශ සලකුණු සංජානනය සලකුණු එක් එනේ අපි බහුවර්ණ පිළිතුරු පත්‍රයක එහෙම කරන සලකුණු හඳුනා ගන්න පුළුවන් ප්‍රකාශ සලකුණු සංජානනයට මතක තියාගන්න ඕනේ ලියමු ප්‍රකාශ සලකුණු සංජානනය කියලා ප්‍රකාශ සලකුණු සංජානනය එතන යටින් ලියමු පෑනෙන් හෝ පැන්සලෙන් කරන ලද පෑනෙන් හෝ පැන්සලෙන් කරන ලද සලකුණු මෙමගින් හඳුනා ගනි. පෑනෙන් හෝ පැන්සලෙන් කරන ලද සලකුණු මෙමගින් හඳුනා ගනි. එමගින් හඳුනා ගන්න. බහුවර්ණ පිළිතුරු පත්‍ර ඇගයීමට වගේෂා සල්මන් මොනවා හරි කියන්න ඕන නම් කියන්න මම පොඩ්ඩක් අවස්ථාව දෙන්නම්. සලියා ගන්න බැරි වුණා කියපු ටික. හරි ලියමු. පෑනෙන් හෝ පැන්සලෙන් කරන ලද සලකුණු මෙමගින් හඳුනා ගනි. බහුවර්ණ පිළිතුරු පත්‍ර
ඇගීමට බහුවර්ණ පිළිතුරු පත්‍ර ඇගීමට මෙය යොදා ගනි. බහුවර්ණ පිළිතුරු පත්‍ර ඇගීමට මෙය යොදා ගනි. හරි. ඊට පස්සේ පුතේ තියෙනවා තව උපාංගයක්. මෙන්න මෙහෙම උපාංගයක්. මෙන්න මෙහෙම එකක් ඔයාලා දැකලා තියෙනවනේ. මොකද්ද මේ උපාංගය? අර ක්‍රෙඩිට් කාඩ් වල වෙන ඩිබෙට් කාඩ් වල අපි සල්ලි ගෙවනවා නම් කාඩ් එකකින් නේ. අනේ කාඩ් එක මේ මැෂින් එකේ අතුල්ලලා තමයි ගන්නේ. අතන මේ කාඩ් එක පුතේ මේ මැෂින් එකේ අතුල්ලනකොට ඒ කාඩ් එකේ තියෙනවා මැග්නටික් ස්ට්‍රිප් එකක්. අර චුම්බක පටිය. ඒ කාඩ් එකේ තියෙනවා පුතේ චුම්බක පටියක්. අනේ චුම්බක පටිය කියවන එක. ඒ කාඩ් එකේ තියෙන චුම්බක පටිය හරි මේ තා පොඩ්ඩක් ඉවර කරනවා. හරි. ඒ කාඩ් එකේ තියෙන චුම්බක පටියේ තියෙන විස්තර ටික පුතේ කියව ගන්න එක තමයි මේ උපාංගයෙන් කරන්නේ. කියවලා එයා පරිගණකයකට ආදානය කරනවා. එතන මෙන්න මේ මෙතන තියෙන මේ මවුස් එක පේනවනේ. මෙන්න මෙතන තියෙනවා පුතේ චුම්බක පටිය පැතන. හරිද? ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා මේ වගේ කාඩ් තියෙනවා. ඒ කාඩ් එක එහා පැත්ත හරවලා බලන්න ඒක. ඒ පිටිපස්සේ චුම්බක පටියක් තියෙනවා. දැන් සෙන්සර් එකක් තියෙනවනේ සර්. සෙන්සර් එකකුත් තියෙනවා. මෙතන තියෙනවා චිප් එකක් පොඩි. ගොඩක් කියවේ. ඩෙන්ටිටි එකෙත් එහෙම එකක් තියෙනවා දැන්. හැදුරුම්පත්. හරි. එතකොට මේ මැග්නටික් ස්ට්‍රිප් එකේ තියෙන විස්තර ටික තමයි මේ මැෂින් එකේ අතුල්ලනකොට කියව ගන්න. අපි වේගෙන් එක අතුල්ලලා ගන්නවා. ඔබ ටල්කාල විස්තර ටික කියව ගන්නවා. හරි. එතකොට මැග්නටික් ස්ට්‍රිප් රීඩර් කියන්නේ එනම් මේ ණයපත් හෝ හරපත් කියවන එක. ওই කාඩ් වර්ග දෙකක් තියෙනවා පුතේ. ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් කියලා. ණයපත් හෝ හරපත්. එකක් ණයක් අනෙත් එක අපේ ගිණුමේ තියෙන සල්ලි අඩු වෙන. ওই දෙකෙන් වෙන්නේ. ණයපත් හෝ හරපත් කියවණය කියන්නේ පුතේ ආදානෝපාංගයක්. ණයපත් හරපත් වල විස්තර කියවලා පරිගණකයට ආදානය කර ගැනීම කරනවා. ඒතර මතක තියාගන්න ඕනේ ණයපත් හෝ හරපත් කියවණය. මේ තියෙන එහෙම උපාංග දෙකක්. ඒ ආදානෝපාංග. ඒ වගේම තමයි තවත් පරිගණකයේ වැදගත් ආදානෝපාංගයක් තමයි මයික්‍රොෆෝනය. දැන් ඉස්සෙල්ලා මම කියන ඒවා සම්පූර්ණ නැහැ කියලා කිව්වා. ඒතකොට මම පාවිච්චි කරලා තිබුණේ ඒ වෙලාවේ මගේ ලැප්ටොප් එකේ තියෙන වෙබ් කැමරා එකේ මයික් එක. මේ ලැප්ටොප් එකේ තියෙන මයික් එක. ඒතර මම ඊට පස්සේ මයික් එක මාරු කරා මගේ ෆෝන් එකේ මයික් එකට. දැන් මේ අවස්ථාවේ මම පාවිච්චි කරන මගේ ෆෝන් එකේ මයික් එක. කොහොමුණා? ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ණයපත්. ක්‍රෙඩිට්. දැන් ණය තමයි වෙන්නේ. අපිට ගිණුමක් එහෙම තියෙන්න ඕනේ නැහැ. කතාවක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් දෙනවා සාමාන්‍යයෙන්. එතකොට දැන් ඊළඟට මේක කතා කරේ මයික් එක ගැන. එතකොට මයික්‍රොෆෝනය කියන්නේ පුතේ ශබ්දය ආදානය කිරීමේ උපාංගයක්. මයික්‍රොෆෝනය ශබ්දය ආදානය කිරීම සඳහා භාවිතා කරන උපාංගයක්. එතකොට මේ මෙච්චර වෙලා පුතේ අපි කතා කරපු සියලු උපාංග ආදාන උපාංග. මෙච්චර වෙලා කතා කරපු සියලු උපාංග ආදාන උපාංග මතක තියාගන්න ඕනේ. එතකොට ආදාන උපාංග දැන් ගොඩක් අපි කතා කරා. එක් එක් උපාංගය ගැන පොඩි දෙයක් මතක ගන්න උදාහරණයක් චුම්බක තීන අනුලක්ෂණ කියවණය කිව්වම චෙක් පත්වල නිවැරදිතාවය පරීක්ෂා කරන්න. ප්‍රකාශ සලකුණු සංජානනය කිව්වම බහුවර්ණ පත්‍ර අගයන්න. අන්න ඒ වගේ කරුණු මතක තියෙන්න ඕනේ. හරි? excuse me sir. ඔව් කියන්න පුතේ. easy cash කම ගවන්නත් ඔය විදිහටද? ඔය easy cash එකේදී පුතේ වෙන ඒ කියන්නේ මේ වගේ ස්ට්‍රිප් එකක් ඕනේ නැහැ ඒකෙදී. විස්තර කියවන්න. කාඩ් එක බලට ගන්න ඕනේ. ඒක මුදල්ගේ තියෙන අංකයක් පාවිච්චි කරලා easy cash එකකට මුදල් ගෙවලා අංකයක් භාවිතා කරලා එහෙම තමයි මුදල් කරන්නේ. ප්‍රැක්ටිකල් මෙහෙමයි. අපි පන්තිය පටන් ගත්තට පස්සේ ඔතන ඔය ඉන්න ළමයින්ටත් ලැප්ටොප් කීපයක් ඇතිනේ. මට පහක් කියන්න පුළුවන්. ළමයින්ට නැත්නම් එයාට දෙන්න. එහෙම අපි ප්‍රැක්ටිකල් එකක් කරනවා. ඒතර ප්‍රැක්ටිකල් කරන්නේ පුතේ
5 වෙනි පාඩමේ ඉඳගෙන 6 වෙනි පාඩමේ ඉඳගෙන 6 වෙනි පාඩමේ ඉඳගෙන 10 වසරේ පාඩම් තියෙන 9. ඒ 9න් 6 වෙනි පාඩමට යනකම් පුතේ ප්‍රැක්ටිකල් මුකුත් නැහැ. හරිද? 10 වසරේ පාඩම් තියෙන 9යි. ඒකෙන් තියෙන්නේ 6 වෙනි පාඩමේ ප්‍රැක්ටිකල් තියෙනවා. 7 වෙනි එකේ තියෙනවා 8 9 තියෙනවා. ඒ 6න් එහාට දිගටම තියෙනවා. ඒතර එතනට වෙනකම් පුතේ කිසිම ප්‍රැක්ටිකල් එකක් නැහැ. ඒ කියන්නේ දෙවනි වාරේ අන්තිම හරිය තමයි ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ. එතකොට අපි ප්‍රැක්ටිකල් එකක් කරනවා. එතකොට දැන් ඒ කියන්නේ සමහර වෙලාවට දැන් මෙහෙමයි. දැන් මම ආයතනයක දැන් ක්ලාස් කරනවා මම ප්‍රැක්ටිකල් එකක් මුලින් කරලා ළමයි ටික තියාගෙන මට ළමයි ටික අල්ලගෙන ඉන්න පුළුවන්. මොකද මම දන්නවා ළමයි වැඩිපුර ආස කම්පියුටර් එකත් එක්ක වැඩ කරන්න. බැලුවොත් ඒතර අපි පාඩම් කීපයක් අතහැරලා යන්න වෙනවා. පාඩම් කීපයක් අතහැරලා යන්න වෙනවා. ඉතින් මම කියන්නේ ඒකට ඒ නිසා මේ පිළිවෙලට අපි ළගෙන යනවා. මොකද දැන් ඔයාලට පළවෙනි වාරේ භාගයේ තියෙන එකක් නේ. තිබුණොත් එහෙම ටෙස්ට් එක. ඒතර ඔයා පළවෙනි වාරේ භාගය ටික දැනගන්න ඕනේ. අර ප්‍රැක්ටිකල් කරන ආකර්ෂණීය දෙයක් මම මුලින් කරන්න පුළුවන්. ඒතර මම කරන්න නෙවෙයි. අපි පළවෙනි පාඩම තමයි අපිට මතක තියාගන්න අමාරුම පාඩම. හැබැයි අපි ඒක කරලා ඉවර කරා. මම හිතනවා දැන් මම ප්‍රශ්න අහුවොත් පුළුවන් උත්තර ලියන්න. ප්‍රැක්ටිකල් එන වෙලාවට අර මම කිව්වා වගේ මම ලැප්ටොප් කීපයක් අරන් එනවා. එතන අපි දැන්ටත් අපි 11 වසරේ ළමයින්ට එහෙම කරේ. ගොඩක් ළමයි ලැප්ටොප් අරන් ආවා. මට පුළුවන් ලැප්ටොප් 5ක් විතර අරන් එන්න. අතර ඒව පාවිච්චි කරලා අපිට පුළුවන් ප්‍රැක්ටිකල් එකක් කරන්න. හරි. ප්‍රැක්ටිකල් කරලා මෙතන කවුරු හරි ළමයෙක් ඒ කියන්නේ එතන ළමයෙක් දිගටම පන්තියට සහභාගී වෙනව නම් දිගටම පන්තියට සහභාගී වෙනව නම් කියන දේවලුත් කරනව නම් කියන්නේ මහා ලොකුට පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ සාමාර්ථයක් හැමෝටම අරන් දෙන්න පුළුවන්. දැන් ඔයාලා මේ කාර්ය භාගයට යනවා ළමයි සත්‍ය එකේ ඉන්නවා ළමයි කියන්නේ 50ක් විතර. ඒ අයියලා කළ සන්නය ඇති ඉස්කෝලවල. උතර අහලා බලන්න මේගොල්ලන් මේ සගේ පන්ති ඇලි භාග කරන්න ලේසිද? නෑ ඒකට ඒ සාමාර්ථයක් ඇතිද? ඒ රිසල්ට් ඒ වෙනටක් ගන්න. එතකොට අහන්න ඒ එකක් තියෙනවනේ කොහාගෙද ගියේ. සත්‍යයෙන් අහන්න සත්‍යයෙන් මම විතරනේ කරන්නේ. ඒ ළමයින්ගෙන් අහලා බලන්න. මොකද ඒ දැන් ඔයා අනිවාර්යෙන් මම පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ පුතේ. ඒතර ඒ විශ්වාසය ගොඩනගා ගන්න එක්ක කාගෙන් හරි අහන්න ඕනේ එක්කම කියගෙන හිතා ගන්නවා මේක පුළුවන් මට කියලා. හරි. මම කැමති එහෙම විශ්වාසය ගොඩනගා ගන්නවට එතකොට මාත් එක්කටම පන්තියට සහභාගී වෙලා යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ සාමාර්ථයක් අරගන්න. ICT ගැන හරි ලේසි මම වෙන්න ඕනේ. වෙන ඕන පාසල් ගුරුවරයෙක් ගාවට පාඩියල සම්බන්ධ වෙන්න පුළුවන්. පාසල් ගුරුවරයෙක් ගාවට හොඳයි. කියන්න. මේ මට ලැප් එක ගන්න කොම්පියුටර් එකක් තියෙන්නේ. මේ වර්ගේ තමයි ප්‍රින්ස්ටන්. හරි කමක් නැහැ පුතේ. ඒක ප්‍රශ්නයක් නැහැ අපිට. හරි. ඒ කියන්නේ මේ හැමෝම ලැප්ටොප් අරන් එන්න ඕනේ නැහැ. හරි අපි ප්‍රැක්ටිකල් එක කරනකොට ඒක ඒතකොට මට තමයි තව ලැප්ටොප්ස් කීපයක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වෙනකොට තව මාස දෙක තුනක් යනවා අපි ප්‍රැක්ටිකල් කරන්න. හරි. හරි. පුතේ අපි ඔතනින් ලියාගමු ටියුට් එකේ විස්තර ටික. මයික්‍රොෆෝනය ගැන ලියන්න තියෙන්නේ. එතන ලියමු. පරිගණකයට මයික්‍රොෆෝනය ගැන පරිගණකයට ශබ්දය ආදානය කිරීමේ පරිගණකයට ශබ්දය ආදානය කිරීමේ උපාංගය ශබ්දය ආදානය කිරීමේ උපාංගය මයික්‍රොෆෝනය නම් වේ. මයික්‍රොෆෝනය නම් වේ. හරි. අපි පුතේ ආදානුපාංග සියල්ල ගැන කතා කරලා ඉවරයි. ලබන සතිය අපි කතා කරනවා ප්‍රතිදානුපක්‍රම කියන්නේ මොනවද කියලා. හරි ආදානුපාංග සියල්ල කතා කරා. ලබන සතිය අපි කතා කරන ප්‍රතිදානුපක්‍රම කියන්නේ මොනවද කියලා. පන්තිය අවසානයේදී ඔයාලට මගෙන් මොනවා හරි තියෙන ගැටලු අහන්න පුළුවන්. හරි. ලබන සතිය පුතේ අපි කතා කරමු මොනවද ප්‍රතිදානුපක්‍රම කියලා. හරි පුතේ. ආයුබෝවන්.